හැම මිනිහෙකුටම අවුල් දේවල් දෙකක් තියෙනවා. කවද්ද ඉපදෙන්නේ, කවද්ද මැරෙන්නේ. පළවෙනි එකට උත්තරේ හොයලා තේරුමක් නැහැ. දෙවෙනි එකට තවම කවුරුවත් උත්තර හොයාගෙන නැහැ. ඒත් මට ඒක අවශ්‍ය වෙන අද දවස උදා වුණා. ජීවිතයේ මරණයේ මැදයෙන් තමයි මගේ ගණන් කිරීම පටන් ගන්නෙ. 1 ඉඳන් 10 වෙනකම්. මම තනියෙන්. මම දන්නා ධර්මයන් දෙකයි තියෙන්නේ. මරණව නැත්තම් මැරෙනවා. මම මේ හොයන්නේ 3 දෙනෙකුගේ ප්‍රශ්න වලට උත්තර. සතිය 4කට පෙර මම අල්ලපු ඔට්ටුවක්. දහස් ගණන් මිනිස්සු ඉන්න ගමක මම තනියෙන් මිනිස්සු 4000ක් ආදරය කරන එක නායකයෙක්. මම නිසා තමන්ගේ ජීවිතය සොයාගෙන යන්න දැස්තිලා ඉන්න කෙල්ලෙක්. මගේ ජීවිතයම වෙනස් කරපු මේ ඉඩම විනාඩි 9ක නියමිත කාල සීමාවක්. මීටර 10ක් දුරින් මගේ මරණය. මේක තමයි මගේ කතාව. හැම කතාවක මේක වීරයෙක් ඉන්නවා. එයාට කොච්චර කරදර ආවත් එයා ඒ හැමදේම පරාජය කරලා වීරයා වෙනවා. මේ ඉන්නේ මට කිසිම කරදරයක් නැතුව මාව උස්පහත් කරපු මගේ තාත්තා වෛද්‍යසේකර 30000න් පටන්ගෙන කෝටි 300ට වඩා හම්බ කළා. වතුරේ ඉන්න මාළුවට සීතල දැනෙන්නේ නැහැ වගේ කොච්චර හම්බ කරත් මගේ තාත්තට සල්ලි වල ආසාවක් නැහැ. එයා මිනිසුන්ට ගොඩක් කැමතියි. ඒත් මිනිස්සු මෙයාව රවට්ටනවා. මම ගෝල් බාර් එකට යනවා. හැමෝටම මෙතෙන්ට එන්න කියන්න. ආයිබෝන් පුතා. තාත්තේ තේරුමක් නැතුව ඒ වාර මිනිසුන්ට සල්ලි දෙන්නේ. එයාගේ බිරිඳට අසනීපයි කිව්වා. බෙහෙත් ගන්න සල්ලි දීලා ඇව්වා. හොස්පිටල් එකට නෙවෙයි. යාළුවොත් එක්ක බාර් එකට යන්නේ. ඔන්න ඕකයි තත්ත්වේ. ඔයා තව කීසරයක් නම් රැවටෙන්නද? ඒකට මගේ තාත්තා මට දුන්න උත්තරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පොඩි කාලේ සිංහයාගේ දරුවගේ කතාවට මං කැමතියි. එක දරුවෙක් එයාගේ තාත්තව රවට්ටන්න බොරුවට සිංහෙක් ඉන්නවා කියලා කෑ ගහනවා. ඒ තාත්තා එතනට ගියාට සිංහෙක් හිටියේ නැහැ. තුන්වෙනි සැරේ ඇත්තටම සිංහෙක් ආපු නිසා දරුවෝ කෑ ගහනවා. බොරු කියනවා කියලා හිතපු නිසා තාත්තා යන්නේ නැහැ. ඉතින් ඒ තාත්තට පුතාව නැති වුණා. තුන්වෙනි සැරේත් ගියාන මොකද වෙන්නේ? ඔන්නම් තව පාරක් රැවටි. ජීවිතයක් එක බලනකොට ඒක වටිනවද? නැහැනේ. ඒයි බුද්ධිය පාවිච්චි කරන්න ඕන රැවටීම් කරන්නවත් රවට්ටන අය හොයන්නවත් නෙවෙයි. වැඩ කරන්න. එච්චරයි. ඒ ටික කරනවා නම් මට අනිත් දේවල් වලින් කිසිම වැඩක් නැහැ. මගේ තාත්තගේ පැහැදිලි කිරීම මට අලුත් අමුතු දෙයක් වුණා. එයාගේ දැක්මට අනුව බිරිඳ කියන්නේ මිහිරි වගකීමක්. දරුවන් ආදරයත් සමග දැරිය යුතු බරක්. ඒත් මගේ දැක්මට අනුව තාත්තා කියන්නේ අමතක කළ නොහැකි එක මතකයක්. මට වයස 27ක් වෙද්දී මගේ විවාහය ඉස ගැනීම සිද්ධ වුණා. පද්මිනී මගේ තාත්තයාට කැමතියි. ඉතින් මමත් කැමතියි. එයාගේ තාත්තා මගේ තාත්තගේ දේපල වලට කැමතියි. ඒ නිසා එයා මට කැමතියි. මෙයා මට කැමතිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මොකද එයා ඔළුව පහත් කරගෙනමයි හිටියේ. එයා නැතුව මගේ අන්තිම තනිකඩ පාටියට බාසිලෝනාවලට ගියා. පහළට ඒ සිද්ධිය සිද්ධ වෙලා දින ගාණක් ගත වුණා. මුලින්ම ලිෆ්ට් එකෙන් බැස්සා. පස්සේ එයාපෝට් එකට කාර් එකෙන් ගියා. ලංකාවට ප්ලේන් එකෙන් ගියා. මගේ තාත්තගේ මිනිහ ගිලන් රථයෙන් අරගත්තා. අපේ කම්පැනි එකේ කොටස් මිල පහළට වැටුණා. තාත්තගේ අලු ගගේ පා කරලා දැම්මා. හිතේ ධෛර්යයන් හැමදේම දරාගෙන හිටියා. දුක තුනී වෙලා ගියා. නෑදෑයන් කිලකා යන්න ගියා. තාත්තා නැති වෙලා දින කීපයකට පස්සේ ගෙදර මිනිස්සු පිරුණා. එතන ඉන්න හැමෝටම මගේ තාත්තා නැති වුණු දුකට වඩා එයාලගේ ණය මම නොගෙවාවි කියන බය තිබුණා. මගේ නෑනා කිව්වා මට තාත්තගේ ඔෆිස් රූම් එකට යන්න කියලා. තාත්තා ඉන්න කාලේ ඇති තරම් මේකට ගිහින් තිබුණා. අද මේ තුරින් එහා පැත්තට ගියාම මගේ ජීවිතය මෙච්චර වෙනස් වෙයි කියලා මම හිතුවේ නෑ. ගෝමස් හෙව්වොත් ඔයාලට එයාගේ නමින් සල්ලි කියන වචනය හොයාගන්න පුළුවන්. තාත්තා මට කිව්ව විදියට
එයා තාත්තගේ යාළුවෙකුත් නෙවෙයි, සහකාරියෙකුත් නෙවෙයි. යන්තම් මදුනන කෙනෙක්. හෙට්ටිපොළදී මගේ තාත්තා නැති වුණ වෙලාවේදී එහෙදි හම්බ වෙච්ච කෙනෙක්. එදා යා හවස වෙනකම් ඉඳලා තියෙනවා. හැමෝම හායට ඇවිදින්න යද්දී මෙයා උදේ 5ට දුවන්න යනවලු. නිරෝගීකම වෙනුවෙන් නෙවෙයි, ණය ඉල්ලන්ගේ ණයගෙන් මිදෙන්න. අවුරුදු 10ට විතර කලින් එයාගේ බිරිඳ එයාට නොකිය රන් පවුන් 10ක් මිලට ගත්තලු. දවස් කිහිපයකට පස්සේ රත්තරන් අනුපාතයේ රුපියල් 500කින් පහත බෑලා. සල්ලි අහිමි වීම නිසා අමනාප වෙලා බිරිඳ එක්ක කතා කිරීම නතර කරලා තියෙනවා. ඊට පස්සේ රත්තරන් මිල වැඩි වෙලා. ඒත් එයාලගේ අතර තියෙන දුර එන්නෙන්නම වැඩි වෙලා. එයාලගේ sannivedanaye මේ පූර්වයේ තියෙන කොළවලට පමණක් සීමා වුණා. ඒ වගේ මිනිහෙක් මගේ තාත්තට නැති වුණාම මම වෙනුවෙන් මෙහාට ආපු එක ගැන මට ආශ්චර්යයක් දැනුණා. තත්ත්වය අවුරුදු 5කින් විතර හොඳ අතට ඇරෙයි. දැන් තත්ත්වය අනුව ගත්තු ණයයි ඉතුරු මුදලුයි සමානයි. ඔන්න ඕකයි තත්ත්වය. මුදල් ආයෝජනය කරන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. 60ක් විතර එතන හිර වෙලා. ගොඩ නැගිලි කාර්, රත්තරන්, තැම්පතු මේ සේරම සල්ලි වලට හැරෙව්වත් ආයෙත් ගොඩ එන එක නම් ලේසි නෑ. වැඩේ භයානකයි. එහෙම ඔක්කොම විකුණලා පාරට වැටෙන්න ඕනේ නෑනේ. හැබැයි ඉතින් මේකට විකල්පයක් නම් තියෙනවා. දැන් ඔයාට අයිති කොටස් වලට කිසිම වටිනාකමක් නෑ. වෙළඳ පොලේ වටිනාකමත් එක්ක ඕක නිකන් කඩදාසි ගොඩක් විතරයි. දැන් තියෙන්නේ ඔයාගේ අයියත් එක්ක මේක බලාගන්න. අනිත් ඔක්කොම දේපල ඔයාගේ අම්මට හරි නෑනට හරි ලියලා දෙන්න. ඒක තමයි දැන් කරන්න තියෙන හොඳම දේ. තේරුණාද? ණයකාරයෝ ණය ඉල්ලගෙන ආවම මේ කොටස් ටික දීලා දාන්න. ඊට වැඩි එක පිච්චියක්වත් දෙන්නේ නැහැ කියලා කියන්නේ. ලෙඩක් දාන්න આવොත් තාත්තා කරපු වැරදි වලට මම වග කියන්නේ නැහැ කියලා කියන්න. තේරුණාද? වාරික ගෙවීම මග ඇරලා මම බංකොලොත් කියලා කියන්න. මේක අලුත් දෙයක් නෙමෙයිනේ. ගොඩක් ලොකු අය ගොඩක් වෙලාට කරන්නේ ඕක තමයි. මාස දෙක තුනක් සද්ද නැතුව ඉඳලා එමීට ඔයාගේ ව්‍යාපාරේ පටන් ගන්න. එහෙම කළොත් එහෙම මගේ තාත්තගේ ගෞරවය නැති වෙනවනේ. යා දැන් නැති වෙලානේ. සර් ප්ලීස්. මට නම් තේරෙන්නේ නැහැ ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. සර් මගේ තාත්තා විශ්වාස කරලා සල්ලි දීපුවට වංචා කරන එක. ඔයා ගැන විශ්වාසය තියාගෙන ඉන්න පවුල රවට්ටන එක හරිද? මොනව කරන්නද කියලා මට නම් හිතාගන්න බෑ. මගේ වටිනාකමට මොකද වෙන්නේ? වටිනාකම්? කොහෙවත් නැති වටිනාකමක් හින්දා ගෙදර මිනිස්සු පාරට ඇදලා දාන්නද හදන්නේ? ණය මගහරින එක අසාධාරණයි සර්. වංචා කරන එක බුද්ධිමත්. එහෙම කළොත් අන්තිමේදී මිනිස්සු හැමෝම හිතයි මගේ තාත්තා වංචාකාරයෙක් කියලා. එයා ගැන කවුරු කොහොම හිතාගෙන හිටියත් එයා හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්න ඕනේ. ඔයා මේ වගකීම කරට අරගෙන ලියකිලි වලට අස්සම් කළොත් මම තමුසෙව මෝඩයෙක් විදියට මතක තියාගන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. කෝටි 300ක් එක ආසනෙන් තීරණය වෙනවා. හිල්ටන් එකේ ඉන්නවද නැත්නම් නෙළුම් කොලේ බත් කනවද කියලා. AC එකේ ඉන්නවද නැත්නම් අවුවේ ඉන්නවද? බුරියානි කනවද? තෝසෙ කනවද? එක ආසනකින් තීරණය වෙයි. හොඳට හිතලා බලලා අස්සම් කරන්න. වැඩකට නැති දේවල් ළඟට අරගෙන අවශ්‍ය දේවල් අතාරිනවා. මේ වටිනා දේවල් අතාරින පුරුද්දක් මෙයාට තියෙන්නේ. ඔයාගේ දුව වටින කෙනෙක්ද නැද්ද කියලා ඔයාටම තේරෙන්නේ නැති. ඒක මේ වෙලාවේ කියන එක හරිද දන්නේ නැහැ. කියන්නමත් වෙනවා. ඒක කිව්වේ නැත්තම් ඔයාලා බොරුවට බලාපොරොත්තු තියාගන්නවා. ලබන මාසේ විවාහය කරන්නනේ අපි හිතා හිටියේ. මේ කිවිස ගැනීම කැන්සල් කරන කාරණාව ඔයාගේ අම්මට කියන්න. දුව පද්මිනී මාස දෙකකට කලින් මුද්ද ඇඟිල්ලට දානකොට ඔළුව පහත් කරගෙන හිටියා. ලැජ්ජාවට කියලා හිතුවේ. දැන් ඔළුව පහත් කරගෙන මුද්ද ආපහු දීලා යනවා. මේ සැරේ මට මුකුත්ම හිතාගන්න බැරි වුණා. සේරම දෙපළ නැති වෙලා ගියා. දැන් මොනවද තියෙන්නේ මේ රැක ගන්න? මෙයාගේ තාත්තා නැති වුණු කම්පණයට
මෙයා එළියට ආවේ නැහැ. මෙයාගේ මල්ලි කරපු වැඩෙන් පවුලටම එළියට එන්න බෑ. මං කියන එක අහලා දරුවත් අරගෙන මාත් එක්ක එන්න. දික්කසාද නළුවක් දාන්න. ඇයි මේ අවදානමක් ගන්නෙ? ඇයි කතා නැතුව යන්නේ? නාරද තාත්තා යනවලු. කාර් එකක් අරගෙන යා වැරලවල ඉන්න. මෙයාව හදන්න බෑ මෙන්න මේ යන්. කෝපි එකක් බොනවද? මම බිව්වෙත් නැහැ. ඔළුව පැලෙන්න වගේ එනවා. මෝඩ කතා අහගෙන ඉඳලා. මට ගොඩක් ආදරේ. මෙහෙම ජීවත්. එයාගේ දෙමව්පියන් එක්ක යන්න අවකාශය තිබිලත් එයා අපි එක්කම ඉන්නවා. මෙච්චර හොඳ මිනිසුන්ට මම මොනව කරන්නද? එයාලට ස්තුතියි කියන වචනේ කියන වැරෙන්න. මෙයාගේ මෝනට කිසිම දුකක් දෙන්නේ නැතුව තියාගන්න එක තමයි මගේ නෑනට දෙන්න තියෙන ලොකුම ස්තුතිය. මේ වාහනේ එක සැප පහසුමදී වගේ මාගොල්ල. ඉක්මනට හොඳ වර්ග එකක් ගන්න. හොඳයි අයියා. මෙච්චර චොක්ලට් දෙනවා. ගොඩාක් චොක්ලට්. මම මේ ෆ්ලැට් එකේ අයිතිකාරයා. ආයිබෝන් නෝනා. ආයිබෝන්. මං ඔයාගේ මහත්තයව අඳුරනවා. එක දවසක් මගේ මස්සිනාට රැකියාවක් ඉල්ලන්න එයාව හම්බ වෙන්න ගියා. එයා ප්‍රතික්ෂේප කළා. එතකොට ලොකු තාත්තෝයකනේ හිටියේ. වැටේ කියලා හිතෙන්න නැතුව ඇති. පොඩි තැන ඉඳන් කෝටි ගණන් හම්බ කරලා කාර් බාරවල ගියේ. ඒ දවස්වල ටිකක් හිතලා මතලා වැඩ කරා නම් මේ වගේ තත්ත්වයට වැටෙන්නේ නැහනේ. ඇත්තේ ඉතින් වාගේ අම්මා මේව ඌලන්නේ කොහොමද? මහත්තයා නැති වුණා. දීපල නැති වුණා. යාන වාහන නැති වුණා. තාත්තා නැතිනු දුකට තාම හිත රිදුම් දෙනවා. ඒක විතරක් විහිළුවට ගන්න එපා. කෝපි එකක් බොනවද? සරින් සරේ මෙහෙට එන්න හදන්න එපා. අපිට නැගිටින්න ධෛර්යය තියෙනවා. යන්න. එයාට අවුලක් නැහැ. ඒත් මේ පළාතට ආවේ රියැලිටි ෂෝ එකකට සහභාගී වෙන්න. ජුබිලි හිල්ස් වල ඔයාලා ආරක්ෂිතව හිටියා. ඔයාලගේ කාර් ෂෝරූම් එකට දාලා තියෙනවා. අවුරුද්දකට විතර පස්සේ මේ ෂෝ එක ඉවර වුණාට පස්සේ ඔයාලගේ දේවල් ආපහු ලැබෙනවා කියලා එයාගේ යාළුවෙක් එක්ක කියලා තියෙනවා. දැන්ටමත් මෙහෙම බොරු කියනවා නම් ලොක් වෙලා කොහොම හිටීද? මැඩම්. ඔයාගේ පවුලේ කාට හරි මේ වගේ මව ගැනීම මානසික ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්තේ කාටද? මේ ගනුදෙනුව උනා නම් ලෝකෙටම යන්න තිබුණා. මේ ගනුදෙනුවෙන් ඔයාගේ පාඩුව කෝටි 2යි. මගේ පාඩුව කෝටි 100ක්. කොච්චර උත්සාහ කරත් ඇමරිකන් පපඩම් කන්නේ නැහැ. මුස්ලිම් අය උරුමස් කන්නේ නැහැ. ඒක නෙමෙයි. ඔයා මොකද ඔය අවුදුම්පත ප්‍රතික්ෂේප කරන්නේ ජෝන්? හරි මට තේරුණා. ඔයාලා දැන් යන්න. එක්ස්කියුස් මී. මැඩම්. වාරයකට ගාස්තු ගෙවන්න වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් දවල් කෑම ඔක්කොම ගත්තම ලක්ෂ 2ක් විතර වෙනවා. ලක්ෂ 2ක්. මාසෙකින් ගෙවන්න ඕනේ. මාසෙකින් නේද? ඔයාට අමතක වුණොත් මම ආයෙත් මතක් කරන්නම්කෝ. අමතක කරන තරම් ඔයා කියපු ගාන පොඩි ගානක් නෙවෙයිනේ. අමතක කරන තරම් කාලයක් මට ඉතුරු වෙලත් නැහැනේ. ගාන අහගත්තද? කීයද? මේක තියාගන්න. ඉස්කෝලේ මාරු කරමුද? ඕනේ අක්කේ. මමයි වෙනස් වෙන්න ඕනේ. මේ වගේ කෝල් කරලා සල්ලි ඉල්ලන්න එපා බං. ඊට පස්සේ වෙන්නේ යාළුකමක් නැති වෙන එක. ඒයි මොකද හැරිලා යන්නේ? එකම දේ ෆෝන් එකෙන් කිව්වත් කෙලින්ම කිව්වත් එකයිනේ මචං. උඹටත් ලෝන් එකක් ඕනද? මටත් අර ටිකමනේ. ඌට කිව්වේවා උඹට කියන්න කොහොමද බං? පොඩ්ඩ වාඩිය. මේකයි මචං. ඊළඟ සතිය අපිට වෙඩින් එකක් සරසන්න තියෙනවා. මගේ ස්ටාෆ් එක අධීක්ෂණය කරන්න තියෙන්නේ උඹට. උඹට පුරුදුයිනේ. ඉස්කෝලේ යන කාලේ උඹ අපිට කියලා පිඟන් හොදගත්තා වගේ. ඒ වගේ
ඉස්කෝලේට අලුතින් ආව කෙල්ලන්ගෙන් ඔබ කැමති අය විතරක් තෝරගෙන ඔබට අවශ්‍ය වැඩිබන් කරගත්තා වගේ. මූට මුකුත් මතක වෙලා නැහැ. මුලින්ම මෙහෙන්දි උත්සවය. ඊට පස්සේ සංගීතය. ඉතුරු දවස් 3 ඉතින් මුන් හොඳට බීලා වෙඩින් එක විනාශ කරලා දායි. උඹට තියෙන්නේ මුන් ටිකව බලා ගන්න විතරයි. වැඩේට ලක්ෂ 10යි. උඹට ලක්ෂ 5යි, මට ලක්ෂ 5යි. වැඩේට ඕකේද? ලක්ෂ 5ක්. පරණ දේවල් හිතේ තියාගෙන අයින් කරලා දාවි කියලා බයෙන් ආයේ මචං. මොනවද බං කියවන්නේ? යාළුවා මචං. පණ ගියත් වැටුනම නැගිටිනවා. හැමදාටම. thank you මචං. good morning sir. මොකද පරක්කු? sorry sir. උදේ කෑම වෙලා නිසා ට්‍රැෆික් එක වැඩි වුණා. good morning sir. මොකද පරක්කු? උදේ කෑම වෙලාවෙ හින්දා ට්‍රැෆික් එක වැඩි වුණා. මොකද පද්මේ? ඇයි බුම්මගෙන ඉන්නේ? මොකද දැන් මෙතන වෙලා තියෙන්නේ? මොකක්වත් වෙලා නැහැ. කාලයක් මං ඔයාගේ සර්වන්ට් වෙලා හිටියා. දැන් ඔයයි මමයි දෙන්නම් පාට වැටලා. ඕකද දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ? කෝටි ගණන් වටින බෙල්ල හිර වෙන ඇඳුම්, කම්පැනියෙන් පෙනට දුන්නු කාර්, ඒ විතරක් නෙවෙයි. වෙඩින් එකට ගෙනාපු මිලාදික විස්කි, මෙහෙන්දි උත්සවයට එන ජෝකි ගර්ල්ස්ලා. ඇත්තට මං ඔයාගේ උද්‍යෝගයට කැමතියි. දැක්කනේ? ඊයේ මගේ අතේ 7-5ක්වත් තිබුණේ නැහැ. අද ලක්ෂ 5ක කොන්ත්‍රාත්කාරයෙක්. ඊළඟ එකෙන් ලක්ෂ 10ක්. ඊට පස්සේ කවුතාත්තුගේ ලක්ෂ 25ක්. 12මාරක් එයාට 12මාරක් අපිට. ඒ කියන්නේ භාගයක් අපිට. ගෙඩි පිටින් භාගයක්. ඒකනේ මහත්තයෝ අපේම කම්පැනි පටන් ගමු. ඔය මොනවද මේ කියන්නේ ආ? වත්කප කොටි 3ක් විතර වුණාම අපි කොටස් වෙලඳ පොළ තල්ල ගමු. එච්චර වැඩි නැද්ද පද්මේ? hi sir මම සමීරා මේ සර් ඔක්කොම ලැස්ද කළේ? දෙගිරියාව අප්පා මේ වගේ දේවල් වලට වියදම කීයද දන්නවද? කෝටි 100ක්. අරයාගේ කසාදේ මෙයාගේ කසාදේ ඔක්කොම කර ඉඳලා හරියන්නේ නැහැ. ඔයාගේ කසාදේ ඔයාම කරගන්න. අපෝ යෝ මට දැන් ඒකනේ කරගන්න අඩු වෙලා තියෙන්නේ. අර මේ ඔයත් එක දිවසගෙන හිටපු කෙල්ලගේ නම මොකද්ද කිව්වේ? එයාද පද්මිනී අපෝ ඒක කොස්තා. නම් කරුමයක් තමයි. ඔයා හොඳට ඉන්න කාලෙක ඔයාගේ ජීවිතේ ඉවර වෙන්න කලින් එයාගේ තාත්තා ඇවිල්ලා කියයි. අනේ මෙච්චර ලොකු කෝටිපතියෙකුට බන්දලා දීලා මගේ ඇස් දෙකෙන් මේක බලා ගන්න විදියක් නැති වුණානේ මට කියලා. මේ මොකක් කියලාද අර මේ ගෑනු ළමයාගේ නම කිව්වේ? පද්මිනී කොස්තා පද්මේ. ඇයි කීසරක් ඒ කියන්නේ? කියන්නේ මුලින්ම පී ඇවිල්ලා පස්සේ කේනව නේද? පද්මිනී කොස්තා කියද්දි පිය කුරයි කේනවා තමයි. ඒ කියන්නේ කෙල්ල පද්මිනී කොස්තා. මෙයාට කසාදයක්? ඒකට මෙච්චර සරසිලි? ඔයාගේ කසාදෙට මම නටන්නේ නැති එක කෙසේ වෙතත් ඔයාගේ කසාදෙට අපි දෙන්නම නටන්න බලමු. මේක පොඩ්ඩක් ඇඳලා බලන්න. මේක ඔයාලට ගැලපෙයි. මං කියනට ඇඳලා බලන්නකෝ. ඇඳුම් තෝරන්නේ මූද මනමාලයා? අනේ මන්ද. හරි ඕක දෙන්න. ඇයි ආවේ? කොයි වෙලාවෙද ආවේ කියලා යන්න හැදුවේ. හදිසිය වැඩි කමට පිට උනේ ඇයි ආවේ කියලා. beautiful. thank you. මොකද? මේ ඒ කිව්වේ ඔයාලා දෙන්නගේ හැසිරීම දැකලා මගේ කොල්ල කම්පැනියටපත් වෙලා ඇත්තටම මං එයාට ආදරේ කරනවා. වෙන මොන කතාවද ඉතින්? bye. ඒක මොනවද හොයන්නේ? මේක. අපි යමු. කතා කරනවා. මේ මල්ලි මම පස්සේ කතා කරනවා. ඇයි මේ? කපනවා සර්. මොකද? ක්ලීනින්. මේක මොකටද කියලා නෙමෙයි. ඔයා මොකටද මෙහි ආවේ? අසද නවත්තන්න ආවද කරන්න ආවද? සරසන්න ආවි සර්.
ලක්ෂ 10ක් ගෙව්වේ ඔයාව මෙහාට ලක්ෂ ගන්න. 5ක් යාට ලක්ෂ 5ක් මට. ඔයා කායි කවුද කියලා දැනගෙන මට මොකටද? දැන් කරුණාකරලා මෙහෙන් යන්න. හරි. ඔය කොහෙද යන්නේ? මෙහෙ කාරක තියෙන්නේ. ඒත් කියලා යන්න ඕන කියන අතර නේද සර්? ඒ කිව්වේ? ඒ කිව්වේ මගේ තාත්තා නැති වුණ කෙන් දේපල නැති වුණ නිසා ඔයාලා මගේ ගිවිස ගැනීම අවලංගු කරානේ. ඉතින් පල්ලවි බේබි ඔයාලා බලෙන්ම ආපහු අරගෙන ගියා කියලා ඩයස්ට නොකියම යන එක එච්චර හරි නෑනේ. මොකද්ද? ඒ මස්සිනා මගේ පුතාට මීට කලින් කසාදයක් බලලා නැහැ. ඇත්තට මගේ පුතාට පළවෙනි තියෙන විශේෂත්වය ඒකයි. අපේ මම මොකද දන්නේ නැත්තේ. එයාට හැම එකටම පළවෙනියට ඉන්න ඕනේ. දැන් වෙලාව 10යි. ජූස් බොන වෙලාව. මගේ මස්සිනාට හැම එකටම වෙලාවක් තියෙනවා. මේ යන්න දෙපාද? දෙකම එහෙනම් ඔන්න ඉතින් මොන වෙලාවෙ කොයි දේ වෙනස් වෙයිද කියලා නම් මම දන්නේ නෑ අංකල්. සිගරට් අරක්කු බීලා සෞඛ්‍යයට හානි කරගත්තම ගෙදරින් ගෑනුවට මොකද වෙන්නේ කියලා හිතලා බලපන්. ඒ කලකිරීම නිසා එයාලා සිගරට් අරක්කු බොන්න ගත්තොත් උඹට වෙන්නේ මොකද්ද කියලා හිතපන්. වැඩේ හරිම කතයි යෝයි. මොකද මේ බිව්වද? නෑ හලෝ ඉවර වුණා. ලිෆ්ට් එක ගෑවිලා නැහැ කියන්නේ බීලා නැහැ. තරුණ කෙල්ලෙක්ට අල්ලගන්න දීලා ගිහලා එයා බිව්වද කියලා සැක කරනවද? අපේ ගෙදර එක්කෙනාට දීලා තිබ්බනම් ඕක ගාන්ටි ඉවර කරලා තියයි. සල්ලි අපරාධේ. බොන්න සල්ලිත් දෙනවා. වැටනම ගිනිහිනුත් දානවා. පිළට වැඩිපුර ගණන් දාලා තිබුණු මරලා දානවා. රා අමුවෙන් ගහලා දැන් සමීරා. සර් මොකද්ද සර්? ඔයාට නෙවෙයි. ඕකේ සර්. සීනි අඩු වෙලා වගේ ටැබ්ලට් එකක් කටේ දාගත්තාම හරියි. මොකද්ද සර් අර බෙහෙත් පෙත්තක් කටේ දාගත්තේ යාලේ නේද? ඒත් නෙවෙයි ඩ්‍රග්ස්. ආ ඩ්‍රග්ස්. අපි කියවුවොත් කොහොමද සර්? ගමන මාරු වෙනවා. අප්පද બોලේ මාර වෙනිලක් නේ මාරු වුණා. හිනාව වැඩි වෙනවා. හරි එහෙම වුණා ඊට පස්සේ අනිත් අයට දිවා දින්න ගනි. දැක්ක ඩ්‍රග්ස් ගත්තම මෙච්චර දේවල් වෙනවද? මේ කේස් එක කාටවත් කියන්න එපා. මොකද්ද මේ සිගරට් අරක්කු බොන එකද? පඩි පෙලෙන් වැටුන එක. ඔව්. කාට හරි කියනවා නම් එහෙම කොහොමද කියන්නේ? අර කෙල්ල වැටුණා කියලා නේද? ඔව්. ඔයා එහෙම කාට හරි කියනවා. එයා ඒක වැරදියට කාට හරි කිව්වොත් කාටවත් කියන්න එපා. ඒක ගොඩක් කැතයි වගේ නේද? ඒක නම් ගොඩාක් කැතයි. ඒක නිසා කියන්න එපා. කියන්නේ නෑමයි. මේ දුවේ පරිපෙලෙ වැටුණු නේද? මොකුත් උනේ නැහනේ. පරිස්සමෙන් ඇවිදින්න. මෙතන එහෙම එකක් කරමු. කාටවත් කිව්වේ නෑනේ. එහෙනම් කොහොමද? කෙල්ල එක කතා කර ඉන්නවද? එහෙම දෙයක් අපි ආයෙ නෙවෙයි. කතාදයක් කරන්න මන මාලිය බලන්න නෙවෙයිනේ. ඒක නෙවෙයි අර කෙල්ල පඩිපෙලෙන් වැටුණා ඒකයි. පරිපෙලෙන් වැටුණා. ඔව්. මෙයාට කිව්වම අරයා කොහොමද දැනගන්නේ? ඔයා ඉවරනකන් අහන් හිටියේ නෑ. ඔයා ඉක්මනට කියන්නේ ඉතින්. මේ වැඩ නොකර කයිවාරු ගහන්නේ ඇයි? අර ඔයාගේ දුවගේ යාළුවා සමීරා ඉන්නවනේ. ඔව් ඉතින් ඒ කෙල්ල පරිපෙලෙන් වැටුණානේ. දුවේ නැන්දේ පඩිපෙලෙන් වැටුණා කිව්ව නේද? හරියට බලාගෙන ඇවිදින්න. අතන මෙහෙන්දි උත්සවේ ඔක්කොම සූදානම් කරලා තියෙනවා. ඔයා මොකද මෙතෙන් කරන්නේ? මුකුත් කරේ නෑ. පද්මිනිගේ යාළුවා සමීරා ඉන්නව නේද? එයා පරිපෙලෙන් වැටිලා. තව කාට හරි අරයා කවුද? කවුද? අරයා කවුද? එන්න. මොකද්ද කරේ? තරහ ගස්සනවා. හරියට හරි. ඒ හින්දා තමයි එයා එක තිබුණ ගිවිස ගැනීම කරලා මේ කසාද කරගන්නේ. ගිවිස ගැනීම අවලංගු කර. වැරද්දක් කරලාද? ඇත්තටම ගොඩාක් හොඳ වැඩක් කරලා තියෙන්නේ. සමීරා නෝනා.
ඔයාව තරහ කරේ නෑ මං. අපි කතා කරලා අහගෙන හිටියේ. එහෙනම් කරපුවා ඔයා කොහොමද? ඔයා ෆෝන් එක කියලා හිතලා මගේ වෝකි ටෝකි කරන් ගිහලා තියෙන්නේ. සමීරා මැඩම් ඔයාගේ අදම ගොඩ. Thank you sir. ඔයාට නෙවෙයි යන්නේ ඔයාට නෙවෙයි. Okay sir. මේක මේ 10 කෑල්ලක්නේ. ඔයාට තියෙන හැටිද මේව මොනවද? එතකොට 100යි. දැන් 500යි. පේන විදියට වෙන කෙනෙකුට යයි වගේ. තමුස කරන දේවල් හැටියට මේකත් මොකක්ද ඔයි? ඒක තමයි මම මේ ගණදෙනුව කරන්නේ මේ. මගේ දේපොළ අතරට කවුද ඇවිල්ලා? එයා එක්ක කතා කරන්න තමුස බයයි. ඒ මදිවට ඉහළ උසාවියේ ලෝය කෙනෙක්. උනාට කියනවාද? මෙන්න තමුසගේ පැයක ගාස්තුව. දැන් ඉතින් කතා කරනවා. දැන් හලෝ හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? අර වර්ගාරි 8000ක සයිට් එක තියෙනව නේද? අර වික්‍රමතුංග මහත්තයාගේ අර කටුගස් වල අක්කර දෙක සයිට් එක අර පාරයිනේ තියෙන්නේ. කොයි එකද? ඔයාගේ එක මේ දැන් දැක්කා. ඒක ගොඩක් හොඳයි. ඒත් එක කරදරුව කරන්න බෑ. ඕක නවත්තන්න. මෙතන ඔයා කොහොමද පයින් යන්නේ? බර අඩු නාම ඩීසල් ඉතුරුයි. ඔයාගෙන් මට වැඩක් නෑ. ඒයි මගේ චෙක් ඔන්න එක ගන්නවා. අපිට මල් හොයන කඩ 10කට විතර යන්න උනා. ඒ පිටරටක විස්කි ඕනේ වුණා නම් කඩ 10කට විතර විස්කි එක කඩකින් ගන්න තිබුණා. කොහෙද ඉතින්? ලංකාව ගැන කියලා වැඩක් නැහැ. කොහොමද? මේ මොකද සර් මේ පුවතක් කියන්නේ? මොකුත් හිතන්නේ පාපුතේ. මොකෝ මේ බීල වැඩි වුණා? මට මදි වුණා. මම මදි වුණාම තමයි පොඩ්ඩක් වැනෙන්නේ. පොඩ්ඩක් බොන්න. අයියෝ. ඒ බීපුතේ නම් මාරු. බිව්වම පස්සේ බලන්නකො මම කෙලින් වව්. ඉන්නේ. මාර වෛද්‍ය හාස්කමක් නේ. මේකට නේද ආශ්චර්ය කියන්නේ අංකල්? ආශ්චර්ය දිගටම පවත්වාගෙන යන්න තමයි මම උත්සාහ කරන්නේ. ආශ්චර්ය දැන් දිගටම පවත්ත ගන්නේ කොහාට යනකන්ද? පත්මනී කොස්තා කියලා දරුවෙක්ගේ වෙඩි. ඉතින් මේ වෙඩින් එක සරසවන්නේ මමනේ සර්. කොහොමද සෙට් උනේ? නාගින්ද? ඒක නෙවෙයි පද්මිනී වගේ කවුද සර්? මගේ මල්ලික දුව. මල්ලිකද? මගේ මල්ලික දුව. එහෙනම් ඉතින් වාහනයක් අත්ත තු මේ පාර්ට් වල මොකද්ද කරන්නේ? මමයි මල්ලි අතරේ අවුරුදු ගානක ඉඳලා කතා බහක් නේ. මොකද උනේ සර්? මගේ තාත්තා මටයි මල්ලිට අක්කර 150 බෙදලා දුන්නා. දෙන්නම එකතු වෙලා ඉතින් බිස්නස් කෙරුවා. ඒක පාඩු වෙලා තමයි දේපල විකුණුවේ. ඕකේ. අක්කර 75ක් විකුණන රෙජිස්ටාර් එකගෙන ඔක්කොම සූදානම් කරා. ඒත් අපි මල්ලි ප්‍රතික්ෂේප කරා ආසන දාන්න. ඔයා සල්ලි නැති කරගත්තට මම මොනව කරන්නද කියලා මල්ලි මගෙන් ඇහුවා. අහපු වාට ඔච්චර අප්සෙට් නම් මට කොච්චර අප්සෙට් ඇද්ද? ඔයාට දරුවෝ එහෙම නැද්ද? එක පුතෙක් ඉන්නවා. ඇයි වගේ පුතා එක්කන් ආවේ නැත්තේ? අයියේ. ඔහුගේ දවස් දෙක තුනේම අපි ඔයාගෙනමයි කතා කරගෙන. මගේ හිත එහෙම වුණාට මගේ පණ තියෙන්නේ මෙහි. කොහමලි දු? ඇතුළේ ඉන්නවා. පොඩිසිරි පොඩ මෙහෙන්න. මගේ පුතාට නම් මේ වගේ රංගපාන්න බෑනේ. එයාට අත්දැකීම් නැහැ. ඒ හින්දා එක්කනම් ආවේ නැත්තේ. එන්න. ඔයා පරිපලෙන් ගන්න කියලා ආරංචි කොහොමද දැන්? පරීක්ෂමෙන් ඇවිදින්න ඕනේ. එයි කවුද මේක මෙතන බැන්නේ? හා? ටිකක් බලලා වැඩ කරන්නකෝ. මගේ වචනේ අහන්න නැතුව ජීවිතේ වණ කරගත්තා නේද? බම්බුව තමයි. මේ මගුල සම්බන්ධ කරලා දීපු ඔයාම මොකද මේ පරක් කරන්නේ? කොහොමද? බයි. මේ මගේ ඥාතියෙක්. හලෝ. හායි අංකල්. ආවට ස්තුතියි. මනමාලේ කුණාම ওই විදිහට ඉන්නෝනේ. සමහරව ඉන්නවා කෝටියක් වටේට සූප් එකක් දුන්නම ඌරන්න කම්මැලි කමට විසි කළා දානවා. තේරෙන්නේ නැද්ද? උදාහරණයක් පෙන්නන්නද? අර බලන්න.
පොඩ්ඩක් කතා කරන්න පහලට එන්නකෝ. පොඩ්ඩක් එළියට එන්න. මූණ පේන්නේ නැහැ. දැක්කද? මෙන්න මේ කොල්ල තමයි. තාත්තා නැති වුණාම IP දාලා දෙන්න හැදුවම ඒක කරන්න බෑ. මොනවාද කිව්වා? වටිනාකම. වටිනාකම නැති වෙයි කියලා කෝටි 300ක දේපොළ ලියලා දුන්නා. ඕන්නෝකයි උනේ. දැන් ඉවරයි. කෝටි 300ක් අම්බ කරේ කොහමද කියලා හිතන්නේ නැතුව නාස්ති කරාම අනේ මගේ දෙයියනේ කියලා කියන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඇත්තටම එකතු කරගන්න එක දුතුම්, අතාරින එක දුතුම්, ජීවිතේ දිනන එක දුතුම්, ජීවිතේ අතාරින එක දුතුම්. ඇත්තටම මං කියන දේ ගැහුවා. අපි අර පැත්තට යන්න. මගේ දුව කලින් ගිවිසගත් එක්කෙනෙක් කියලා කවුරුත් දන්නේ නැහැ. මනමාලේ සෙකන්ඩ් හෑන්ඩ් දේවල් ගනිය. කසාදෙන් පස්සේ දැනගත්තම දාලා යන්න නැතු ඉන්නේ. දාලා යන්න කලින් ඌගේ දේපල ඔක්කොම අපි ලියා ගන්න ඕනේ. තමන්ගේ දුවගේ කසාදේ ඇස්සේ මොනව දොඩවනවද මන්ද පව්කාරයෝ. මුළු ලෝකෙම දේපොළ එකතු කරනවට වැඩිය වෙන දෙයක් තියෙනවද මං අහන්නේ නේද? ඈ පද්මිනීගේ කසාදෙට මේ වගේ වැඩ කරනකොට ඔයාට දුක හිතෙන්නේ නැද්ද? මගේ තාත්තට මං ගොඩක් ආදරෙයි. කොච්චර ආදරේද කියනවනම් මම ලන්ඩන් වල ඉගෙන ගනිද්දී ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කරන වෙනුවට එයාට කතා කරනවා. එයා නැති වෙයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. මේ හැම දෙයක්ම තාත්තා නැති වුණාම හැමෝම ඇඬුවා. ඒත් එක කඳුලක්වත් මගේ ඇස් වලින් වැටුනේ නෑ. ඒ කිව්වේ කොච්චර ඇඬුවත් එයාගේ ආදරයට සම කරන්න නම් මම ජීවිත කාලේ පුරාම ඇඬුවත් එයාගේ ආදරයට සම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මට දැනෙන්නේ මම හරිම තද හිතක් තිබුණු කෙනෙක්ද? මට හැඟීම් දැනෙන්නේ නැද්ද? මගේ තාත්තට මෙච්චර ආදරය කරලා එයා ගැන මේ කතා කරන වෙලාවෙවත් මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. Sorry. එයාලා එක්ක තවදුරටත් එයා නෑ. ඒකයි අඬන්නේ. ඒත් එයා ඔයා එක්ක හැම වෙලාවෙම ඉන්නවා. ඔයා අඬන්න ඕනේ නෑ. Thank you. පිරිවිලපය අඬන එක කවුරු හරි දැක්කොත් ඒක හරිම කැතයි. වෙලාව හරි පාටියට එන්නේ නැද්ද? ඔයා එන්නේ නැද්ද? බේබද්දුව වෙන තියනවට කමක් නැහැ. ඒත් බඩගින්න ඉන්න කෙනා එන්න ඕනේ. එහෙම නේද? එහෙනම් හම්බෙමු. සර් මෙච්චර වයසට ගිහිල්ලත් කොණ්ඩේ තාම කළුයි නෑ. පාට කරාම ඕනේ වන් කෙනෙක්ගේ කොණ්ඩේ කළු වෙනවා. ආනන්ද මට තප්පරයක් දියම් මචං. මම කිව්වේ මෙයා තමයි. මනුස්සකමේ වටිනාකමට හොඳම උදාහරණය. අනිත් එක මේ වගේ අය හම්බෙන්නේ බොහොම කලාතුරකින්. බ්‍රෝ කට්ටියට පොඩ්ඩක් කතා කරන්නකෝ. ඒ ඩයස් එහෙම බෑ මොනවද කියපන්. සල්ලි වලින් උමුතු වෙලා ඉන්න මගේ යාළුවෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අයිති කරගන්න එක දුතුම්, අතාරින එක දුතුම්, දිනන එක දුතුම්, පරදින එක දුතුම් කියලා. රාවණ සීතව අල්ලන් ගියා. එයා රාමදේවියන් අතින් මැරුම් කෑවා. සීතව ඇතෑරියා නම් ජීවත් වෙන්න හරි තිබුණා. කෞරවා කැටතරඟ දිනුවා. ඒත් එයාලා යුද්ධය පෙරදුනා. එයා පෙරදුනායින් පස්සේ එයාගේ සහෝදරයෙකු තුලා මේ වගේ පාටියක් දාලා ගොඩක් විනෝද වුණා. දන්නේ. ඉතින් අල්ලලා බදා ගන්නට වඩා අතාරින එක හොඳයි. දිනනවට වඩා පරදින එක හොඳයි. නියමයි සර්. එක්කෙනෙකුට හොඳටම වැදුනා. සර් කොල්ලා කියපු දේ ඇත්තද? කතාව කොච්චර ඇත්ත වුණත් කාලය ඇඳලා ජීවත් වුණාට මදි. මොකද? චික් මට මේ වගේ සවුත්තු පාටි වලට කතා කරන්න එපා. මේ විශ්කි එක ජරාවක්. අයින් වෙනවා.
මේ නියමයි බ්‍රෝ. අපි මට එපා. හැමෝම විනෝද වෙන්න. ඇති මට එපා මම බොන්නේ. ඒ සමීරා. ඔක නවත්තන්න. ඒ යහුනද ලක්ෂ්මී? ලක්ෂ්මී කියලාද කිව්වේ? ඒක තමයි යාගේ ඇත්ත නම. What a sexy name. Super Lakshmi, dance with me. උරුව පැලෙන්නේ නෝකෝපිකක් අධ්‍යයන්. ඒයි ඇයි සර්? මෙහාට එනකෝ. කියන්න සර්. කවුද මේක සැරසුවේ? මමයි සරසුවේ. මොලයක් නැද්ද? කොළ පාට මල් ඉල්ලුවම කොළ පාට මල් දාන්න බැරිද? සර් කොළ පාට කොළ තියෙනවා. මල් නෑ. මට එකෙන් වැඩක් නැහැ. වැඩක් කරන්න බැරි වුන් වැඩට ගත්ත එක මට හොඳ පාඩමක්. කියලා වැඩක් නැහැ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ. කයි ආරුව විතරක් තියෙනවා බොරුවට. ඔක්කොම බඩු පැක් කරන්න. මේ එක එකාගේ මෝඩ කතා අහගෙන ඉන්න නෙමෙයි මම මෙතෙන්ට ආවේ. මගුලක් කියවන්න නෝ බූරුවා. එයාට මේක කරගන්න කියන්න. එහෙම නෙමෙයි සර්. ඕකට එච්චර කේන්ති ගන්න. කවුද කියන්නේ මම කේන්ති ගත්තා කියලා? මම කේන්ති ගත්තද? කියනවා මම කේන්ති ගත්තද? ඔයාට කේන්ති කියලා කවුද කිව්වේ? මේකයි මං කියන්නේ. කේන්ති යන්නත් මේ වගේ දේවල් වෙනකොට. ඉතින් අපිට සල්ලි ඕනේ නේ සර්. ඕනේ නෑ පද්මේ. පාරේ හිඟා කනවා. ගිටාර එකක් අරගෙන පාරේ සින්දු කියනවා. ඔයත් මොන හරි වාදන භාණ්ඩයක් අරගෙන එන්න මාත් කියන්නේ. මේ උනාට දුවගේ ඉස්කෝලේට සල්ලි ඉගෙන ගන්න ඕනේ නෑ. ගෙදරට වෙලා හිටපු දෙන්. වැඩක් නෑ මේව කරලා. එතකොට මේ අයියාගේ ටෙස්ටිං වලට ඒයි අතන පිස්සක් ඉන්නව නේද? කිසිම පරීක්ෂණයක් කරන්න නැතුව. අන්න ඒ වගේ මගේ අයියා තිඳපු දෙයක්. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒ උනාට මං කියන්නේ සර්. අත වහගෙන බෑග් ටික පැක් කරනවා ගිහිල්ලා. හලෝ. නාරද ඔව් ඔකේ. මොකද කටහඬ අමුතු වෙලා? නෑ මොකුත් නෑ. කොහොමද? හොඳින් ඉන්නව නේද? හා මං බෑග් එක අරන් එන්නම්. දුව හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා. අම්මා නිතරම ඔයා ගැනමයි කතා කරන්නේ. පරිස්සමෙන් වැඩ කරගන්න. දවස් දෙකකින් සල්ලි හම්බ වෙනවා. හම්බුන ගමන් පොඩි ගාණක් එවන්න. මං ඒකට නෙමෙයි කතා කරේ. ඒ වුණාට මම මෙහෙට ආවේ ඒකටනේ. හවසට කෝල් කරන්න. අම්මෝ මතක් කරා කියන්න. සර්. ඔයා කිව්වට පස්සේ මට හිතුනේ කොළ පාට මල් තිබ්බොත් හොඳයි කියලා. ඔව් සර්. ඔයාට මොන විදිහටද වැඩේ කෙරෙන්න ඕනේ කියලා කිව්වොත් අපිට පුළුවන් ඒක කරලා දෙන්න සර්. හොඳ මල් ටිකක් ගෙනල්ලා තියන්න. දවල් කෑවෙන් පස්සේ කියන්න. අනිවාර්යයෙන්ම සර් මම ඒක කරන්න. දවල් කෑවෙන් පස්සේ කියන්නම් කියන්නේ උගුරේ මොනවා හරි ඉර වෙලාද? එයාගේ කොහොමත් ඉර වෙලා තියෙන්නේ. මොනම හේතුවක් නිසාවත් මේ කසාදේ නවතින්න බෑ. මේ කසාද කෙරෙන්නේ නැහැ. මෙයාගේ හඳහනේ වැරද්ද. මාස 3කට කලින් මෙයාගේ එක කසාදයක් නැවතුණා. අද හවස කරන්න හිටපු කසාද දැන් නැවතුණා. ෂිට් අපි කාටවත් දුක් කරගන්න බැරි වුණානේ. මොකද සර් මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම කෝටි 2ක විතර දෑවැද්දට ඕනේ සල්ලි මනමාලයට දෙන්න කලින් නැති වෙලා. කෝටි ගාණක් සූට් කේස් එකේ දාලා තිබුණේ. ඔක්කොම අරගෙන අයියා උදේම ගිහිල්ලා. කවුද රාමනායක මහත්තයා? එයා මහත්තයෙක්ද? මනමාලයාගේ පැත්ත සමාදාන කරගන්න බැරි වෙයි. සූට් එක ඇමරිකාවෙන් ඕල්ලු. සස් කැවිලි ඉන්දියාවෙන් ඕල්ලු. හැම එකක්ම ලොකුවට ඕල්ලු. එක සැරයක් එයාලත් එක්ක කතා කරලා විසඳුමකට එන්න බැරිද? ඇත්තටම යෝෂිත මගේ දෑවැද්දට කොච්චර කැමතිද කියලා කියනවා නම් එයා මාව දෑවැද්දක් නැතුව කොහෙත්ම බාරගන්නේ නැහැ. ඒක මං අනිවාර්යයෙන්ම එයාව දන්නවා. බාරගත්තත් නැතත් එයාලා දැනගන්න කලින් අපි මෙයාලට කියන්න ඕනේ. දැන් මම මොකද කරන්නේ? දැන් මොනවද කරන්නේ? කසාදේ නවතිවි අයිසේ. නැවතිච්ච දෙයක්. තමුසිට පිස්සුද? ඊ උතර කෑ ගහන්නේ. කෑ ගහන්නේ නැතුව මේකට තමුසිට දෙන විසඳුම. මාස 3කට කලින් අර කොල්ල එක්ක ගිවිස ගැනීම මමයි නැවැත්තුවේ. ඇයි මෙච්චර කෑ ගහන්නේ? ඒක ගිවිස ගැවීමක් විතරයි බං. මේක කසාදේ. දැන් ඉතින් මොකද? ග්‍රෑම් 10ක බර දුන්නක් දානවා. ඉතින් කරන්න තියෙන්නේ මේකට ග්‍රෑම් 100ක බර නූලක් දානවා. මට ඔයාලා පැය දෙකක් දෙන්න. මං ගිහලා රාමනායක වෙක්කන් එන්න. එක්කගෙන ආව නැත්තම් ඔයා කිව්ව විදිහට මුද්දයි තැල්ලයි ආපහු ඒගොල්ලන්ට දෙමු. මං එනකොට ඒක පැක් කරලා තියන්න. මමත් එන්නද? ඕගොල්ලෝ කසාද නැවතේ කියලා බලාගෙන ඉන්නවා. අරයා එක කොහොම හරි කරන්න හදනවා. යන්. කොහේ කියලා හොයන්න දන්නේ? අරකු බොන්න තු නාකිය මෙහෙන් යන්නේ නැහැ. එච්චර සල්ලි තියෙනවා නම් එයා මොකද මෙතෙන්ට එන්නේ? ෂුවර් එකකට මෙතෙන්ට එනවා. මේ කසාදේ නවතුන යට දකින්න ඕන නිසා. අයියේ මේ වයසක මිනිස්සු දැක්කද? මාමේ මේ පින්තූරේ ඉන්න කෙනාව දැකලා තියෙනවද? මෙයා අර පැත්තේ ඉන්නවා දැක්කා. අර පැත්තේ.
සීනි අඩු වෙලා වගේ ටැබ්ලට් එක ගෙනාවෙත් නෑ. එක දෙක වෙලා පේන්නේ මොකද මන්දා. බීප ප්‍රමාණය මදි වගේ දැනෙන්නේ. හන්ට ගිහින් කාලක් ගහලා එන්න ඕන. ඒ ලක්ෂ්මී අර අයිටම් මෙම්බර් කෙනෙක් කට අරගෙන බලාගෙන ඉන්නේ දැක්කට පස්සේ කියන්න බැරිද? කලබල වෙන්න දෙයක් නෑද? එයා මරණසන්නයි. එයා දිහා බලාගෙන ඉන්නකෝ. මැරෙන්න කලින් එයා ඔයා ළඟට එන්න ඕනේ. එයා බිම වැටිච්ච ගමන් අපි බෑග් එක අරගෙන යන්. එච්චරයි. මෙයා උඩ යනවනේ මම බලාපොරොත්තු වෙන්නේ නෑනේ. සීනි අඩු වුණාම මම පාවෙනවා වගේ දෙන්නට අනිත් අය පාවෙනවා වගේ මට පෙනිලා නැහැ. හොඳ කල්පනාවෙන් හිටපන් කොහාටද යන්නේ කියලා. එන්න මචං එන්න. මොකද බං මෙච්චර ඉක්මනට ආවේ? අපි ආවේ නෑ. ඔයා තමයි එහෙම නැගලා මෙහෙම බැස්සේ. සූට් කේස් එක දෙන්න. නෑ මන් දෙන්නේ නෑ. ඕන්න ගහන්න එපා. මම මැරේවි. මේ වගේ වෙලාවට මාව බලා ගන්න පුතා ඉන්නවනේ. එයාවත් පොඩක් බලලා ඉන්නකෝ. ඕන්න අල්ල ගන්න.
මේ වෙනකන් සූට් කේස් එක විතරයි ඕනුනේ. දැන් නුඹවත් ඕනේ. ඇයි මේ ගහන්නේ? මොනවද ඔබට ඕන වෙලා තියෙන්නේ? මොකක්ද ඕන වෙලා තියෙන්නේ කියලා කියපන්. කෝටි දෙකක් වෙනකන් කෙල්ලගේ ජීවිතේ විනාශ කරනවද? තාත්තා එක්ක කවුලන හොරකම් කරන ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැති එක මම මරනවා උඹව. එයා බංකොලොත් වෙලා දේපල විකුණන්න හදනකොට තමුන්ගේ ව්‍යාපාරණිය කියලා ඔයා කිව්වා. දැන් මේ ගෙදර කසාදේ නැවතුනාම ඒක ඔයාගේ ගෙදර කසාදේ කියලා එයා හිතුවා. එදා මේ දේවල් ඔයාගේ කියලා ඔයා හිතුවේ නැහැ. අද මේ දේවල් එයාගේ කියලා එයා හිතන්නේ. දැන් ඔයාලා එකිනෙක ගහගෙන වැඩක් නැහැ සර්. අපි මූණට හොඳින් කතා කරලා එළියදී යට බැනලා හරියන්නේ නැහැ සර්. ඒක වැරදි. අය වෙනුවෙන් මට මීට වැඩිය දෙන්න දෙයක් නැහැ. මට සමා වෙන්න. නෑ අයියා. මම යෝ ආර්ථදර දැම්මේ. ඒක හොඳද නැද්ද කියලා මට හිතුනේ නෑ. ඔයාගේ දුක සැප ගැන එක මොහොතක්වත් හිතන්න මට බැරි වුණා. මට සමා වෙන්න අයියේ. මේක ඔයා මතේ දාගන්නයි. මේ මුද්ද දාගෙන ඔයාගේ බුණ එක ඔයා නවත්තන්න. මං එච්චරයි ඔයාගෙන් ඉල්ලන්නේ. නැත්තම් මගේ හිතට හරි නෑ. මේ ඉඳලා යාගේ කසාද කරලා දීලා යන්න අයියේ. ඔයා ඇරෙන්න මට වෙන කවුද ඉන්නේ? මේ වරෙන් මේ දීපල උඹගේ බං. අපි දෙන්නට මෙන්න එක මුරුමක්කාරය උඹ. උඹගේ උඹම හොරකම් කරන්නේ මොකටද? මේ කල්ලගනි. කවුරු මොනවා කිව්වත් උඹට ඕනේ දෙක කරා. මට සමාව වෙන්න. දැන් ටිකකට කලින් මගේ තාත්තා දැක්කනේ. මාත් වැටුණා කියලා ඔයාට තිබුණ hina වෙන්න. හැබැයි ඔයා ඒ ක්‍රමය අනුගමනය කළේ නැහැ. ඔයා අපේ කඳුළු පිය දාලා අපේ මිනිස්සු කරන්න උත්සාහ කළේ. ඔයාගේ තාත්තා හොඳ කෙනෙක්. ඔයා වගේ කෙනෙකුට උපත දුන්නා. විරාජ් ඇත්තටම මං වැරද්දක් කළා. යමු. මාව එක් කරගෙන යන්න. එපා. පද්මිනි, ඔයා ඩයස්ට තමයි ගැලපෙන්නේ. හැබැයි ඔයා දැන් හිතන්න එපා මං ඔයාට අහංකාරකමක් පෙන්නනවා කියලා. ඩයස් කියන්නේ හොඳ කොල්ලෙක්. ඔයාම හොඳට බලාගනි. මං කරන පළවෙනි වෙඩින් එක මේක. මනමාලි ඔහම අඬන්න ගත්තොත් එහෙම බලන් ඉන්න අය ලැජ්ජ කරයිනේ. බලාපොරොත්තු වෙච්ච කියලා ලැබුණොත් කොහොමද කියලා දන්නේ නැති වුණාට ප්‍රතික්ෂේප කරපු කෙල්ලා ආයෙත් ඇවිල්ලා කතා කරනකොට දැනෙන ෆීල් එක නම් කියලා වැඩක් නැහැ.
පද්මිනී ගිවිස ගැනීම කැන්සල් කරලා මුද්ද මේසුලින් කියලා ගියට පස්සේ මට හිතුනේ මගේ තාත්තා නැති වුණොත් එයාගේ දීපල නැති වුණොත් මම නිකමෙක් බින්දුවට වටුණා කියලා. ඒ දැන් එයා නැති වුණාට එයාගේ දීපල නැති වුණාට මං යමක් කරගෙන තියෙනවා. හොඳටම විශ්වාසයි බින්දුවේ නෙවෙයි කියන එක. යමක් කරගෙන තියෙනවා. මට විශ්වාසයි. මට ඩයබටික් තියෙනවා. සීනි අඩු වෙනවා. පොඩි කාලේ ඉඳන් මං පාවිච්චි කරන ටැබ්ලට් ඒවට ඩ්‍රග්ස් නෙමෙයි. මේක කවුරුත් දන්නේ නැහැ. මං ගොඩාක් කැමති අය ඉන්නවා එයාලා ඇරෙන්න. ඕකේ. ඒ කිව්වේ මම ගොඩාක් ලං වුණ අයට හරියට හෙට කසාද බැඳලා අපිට දරුවෝ ගොඩාක් හම්බුනම ඊට පස්සේ මට සීනි තියනවා කියලා. මොකක්? ළමයි? ඒක මේ කසාදේ මට වොෂ්රූම් යන්න. මට තේරුණා. අපි කසාද බඳිනවද? ට්‍රැෆික් එකේ අහන ප්‍රශ්නයක් දෝක. පළවෙනි සැරේ දකිද්දි සිගරට් එකක් එක්ක දැක්කා. ඔයාව දාලා ගිය කෙල්ල ආයෙ බඳින්න හැමම හරවලා යවුවා. මට ඩයබටික් කිව්වම ආදරේ කළා. කසාද ගැන කතා කරන්න මීට වැඩි ආදරණීය තැනක් අයියෝ. ගෙදර ගිහින් කතා කරමු. ඒයි මේ දැන්නේ ආදරේ කිව්වේ. හරි ඉතින්. මේ වගේ තීරණ ගොඩක් හිතලා ගන්න ඕනේ. අද හොඳට හිතලා හෙට එන්න. වෙලාව නම් ගොඩක් වැඩි වගේ ලක්ෂ්මී. අයියෝ. සමීරා. ඕකේ. සමීරා ගෝල්. තාම ආවේ නැත්තේ. ට්‍රැෆික් එකේ ඉන්නේ. තාම පැය දෙකක්වත් යයි. බෑනෝනේ පොඩ්ඩක් බලාගෙන ඉන්න බැරිද? ඕකේ. හලෝ. මොකද බය වුණාද ලක්ෂ්මී ගර්ල්? තරහ ගියා ආනන්ද මහත්තයා. එච්චර හොරතල් වෙන්න හොඳ නැහැ එන්න. ඒක රස කැවිලි මටද? මට ඔයා වෙපා වුණාම ඔයාව මරන්න කියලා නේ මම මේක ගෙනාවේ. එහින් දයින් එන්න. මගේ අම්මයි තාත්තයි ඔය වගේ තමයි කතා කරන්නේ. යා ඒ ඔයාද? මාමණ්ඩි කාර්යය ගැන හොයන්න ඕන නැතුව මම මුගේ ගෙදරටම ඇවිල්ලානේ. කවුද ඒකෙත් දුව තමසක දෙන්න එපා කියලා කිව්වේ? මගේ දුව ගන්නද හිතන්නේ? මෙයාගේ තාත්තා ඔයා කියලා ඇත්තටම දන්නේ නැහැ. දන්නවනම් නෑ මම දන්නවා. මෙයා ගොඩක් හොඳ කෙනෙක් තාත්තේ. එයාගේ තාත්තා වෙනුවෙන් දේපල ඔක්කොම අතෑරියා. මෙයාගේ දේවල් වලට ඔයා වසී වෙන්න එපා දුව. මං විතරක් නෙමෙයි තාත්තේ. පද්මිනිත් ආයි කසාද බඳින්න දැහුවා. මේක නම් මේ පරම්පරාවේ කරුමයක්ද කොහෙද? මෙයාට මෙච්චර රඟපාන්න පුළුවන් කියලා මන් දන්නේ නෑනේ. අනිත් එක මිනිස්සෙක් වුණා. සල්ලි හම්බ කරන්න ඕනේ. ලොකු වාහන වල යන්න ඕනේ. ගෙවල් හදන්න ඕනේ. අනිත් උන්ගේ දේපල කොල්ල කාලේ එයා තනියම ජීවත් වෙන්න ඕනේ. කුස්සිය කෝප්පයක් බිඳුනා වගේ. ඔය අම්මට ඒක පිරිසිදු කරන්න උදව් වෙන්න. ඔයාගේ කාරණාව මොකද්ද? ඇයි ඔයා මෙයාට කැමති නැති තාත්තේ? මට තේරෙන්නේ නැහැ. අරක්කු සිගරට් ඔය කුඩු ඒව බිව්වට නම් කමක් නැහැ. ඒ නරක පුරුදු හදාගන්න පුළුවන්නේ. ඒත් මෙයාට තියෙන පුරුද්දට කිසිම ප්‍රතිකාරයක් නැහැ. මොන පුරුද්දද? හැමෝටම පේන්න හොඳ කෙනෙක් වගේ ඉන්න හදන එක. එහෙම ඉඳලා කවුරුවත් දන්නේ නැතුව අනාථයෙක් වගේ මැරිලා යනවා. සමීර මට තියෙන ප්‍රශ්න හොඳට මැති. ඔයාගේ තාත්තත් එක්ක මට රණ්ඩු කරන්න වෙලාවක් නැහැ. මම ඕනේ නම් මාත් එක්ක එන්න. මම ආවෙ කියන්න. නියමයි. ඔයාගේ තාත්තා මැරුණත් එයාගේ ගෞරවය නැති වෙන්න දෙන්න හොඳ නැහැ. ඒත් මෙයාගේ තාත්තා ජීවතුන් අතර ඉද්දි ඔයා එයාව අරන් යන්න හදනවා. මම
සාක්ෂි නැතුව කතා කරන්නේ නැහැ. ඔප්පු කරන්න පුළුවන් මට. මේ ඔයාගේ තාත්තා මට විකුණපු සයිට් එකේ ඔප්පුව. එතකොට කෝටි 10යි. දැන් කෝටි 50යි. මේකට අයිති ලියකියවිලි දැන් තියෙන්නේ දේවානන්ද ළඟ. එයා මගේ සයිට් එක අල්ලගත්තම ඊට තව බෝඩ් එකකුත් ගහගෙන ඉන්නවා. ඇත්ත ලියවිල්ල මගේ අතට දෙන්න කලින් ඔයාගේ තාත්තා මැරුණා. අඩුම තරමේ මේ ලියවිල්ල අරගෙන ඔයාව සල්ලි දෙයි කියලා මං ඔයාගේ ගෙදරට ආවා. මගේ තාත්තගේ මරණයට ගුවන් ටිකට් වෙන් කරපු මිනිස්සයා මම මගේ තාත්තගේ වැඩ බාරගත්ත මාව බලන්න ආයේ මොකටද? මට IP දෙන්න හැදුවේ මොකටද? ඒ තමසේ ඔක්කොම දේපොළ හරිස්චන්ද්‍රට පවරලා දීලා වැඩකට නැති කොටස් වගේක් තියාගෙන දුක් විඳිනවා. දැන් කියනවා මගේ මේ සයිට් එකක් නැති කරපු ඔයාගේ තාත්තා හොඳ මිනිහෙක්ද? ඒකට සල්ලි යට කළා මම දුක් විඳිනවා. යන්න ගිහිල්ලා ලොකු ලොකු ඒවුන්ගේ කසාද කරන්න. එතකොට හරියයි. වටිනාකම ගැන කියලා වැඩිපුර ලාභ ගන්න එපා. හැමෝටම ඇඟිලි 5යි තියෙන්නේ. මෙයාට ඇඟිලි 6ක් තියෙනවා. එක ඇඟිල්ලක් තමයි මෙයාගේ අතේ තියෙන මන්නේ. එයාගේ ගෙදරට එයාගේ අවසරේ නැතුව මැස්සෙකුටවත් යන්න බැරි එකේ කෝටි 500ක් වටින ලියකියවිලි ඔයා එයාගේ ගෙදරින් අරන් යනවා. පුටකින් මන් තියන්න. ඔය විදිහට ඉරාගෙන පාස මට බය හිතෙනවා. ජොබ් එකේ වැඩේ කොහොමද පද්මේ? මොකද සර් අතහැරලා ආවා කිව්වත් ගත්තේ නෑ. වැඩ කරන්න කැමති නැතුව ආවා කියලා ගත්තේ. අපි ඉතින් කසාද වැඩ කරන අයනේ සර්. පද්දිනීගේ කසාදෙට කොළඹ ගියා. දැන් ඔයා සමීරව විවාහ කරගන්න මොන ගමටද මේ යන්නේ? පට්ටිය පොළ. මොන පට්ටියද? පට්ටිය නෙවෙයි පට්ටිය පොළ. පට්ටියටද ඔය යන්නේ කියන්නේ? මේ කේස් එක මට තේරෙන්නේ නැනේ මොකද්ද කියලා. ගොඩක් අවුලෙන් වගේ ඉන්නේ නේද? නෑ අවුලෙන් නෑ. ඒ බස් වන්න. බස් වන්න බා. අහන්න ඕන කෙනාගෙන කලකිරිලා. උත්තර දෙන්න ඕන කෙනා නිහඬ වෙලා. ඉතින් මට සාධාරණ කේන්තියක් එන්නේ නැද්ද? ඇඳ දිගාර නිදාගමු සර්. කොහොමද ටෙම්පෝ මාරු කරන්න. හොඳයිනේ. නවත්තන්න. පට්ටි පොල්ට ආවා. බයිද. අයියෝ මේ පාර මොකද සර්? දුවිල කාලම ඉස්පිරිතාලේ යන්න වෙනවා. මේක බස් එකක් නෙවෙයි බඩු ලොරිය. අනේ මන්දමේ. ඒ. තා පොඩ්ඩෙන් on the spot. ඔය පොල්ල ගත්තේ මොකටද? ලොකෝයි. මම මේ ගන්නද? රේගත් දාමයි. සිග්නල් ලයිට් දැක්කාම නවතින්නේ නැති උන් ඕක දැක්කාම නවතීද? දහස් ගාණක් නැතත් එක්කෙනෙක් හරි නවතිනේ. නැවතුණු කෙනා බේරේ. ඒ ඇති. අනතුරු කියන්නේ බයික් හරි කාර් හරි පාරේ වැටෙන එක නෙවෙයි පද්මේ. එක්කෙනෙක් වැටුනම මුළු පවුලම පාරට වැටෙන එක. මේක අවුවට වේලේ වැස්සට තෙමේ කොච්චර කාලයක් මෙහෙම තියෙයිද? රෙද්ද දිරලා කෝට්ට වේලිලා යනකම් තියේවි. එන එකයි ගොළුව කුඩුවේ. යමු. හරි. පාරේ කතා. ගෙවල් දෙකම එක වගේ නේද පද්මේ? එතකොට කොයි එකද දේවානන්දගේ ගෙදර? එදා ඔයාගේ යාළුවා ගේ නම්බරේ අංක 6 කියලා කිව්වා නේද? අර තියෙන 6? ඒස පද්මිනීගේ මගුල්ගේ දවසේ ඔය ගෑනු ළමයිගේ නම ඔයාට කිව්වේ නෑ නේද? ඒ කියන්නේ එයා ඔයාට වංචා කරා. එයා ඔයා මෙහෙනවට කැමතිත් නෑ. ඒක නිසා අංක 6 නෙමෙයි 9 කියලා මගේ හිත කියනවා. ඔයාට ෂුවර්ද පද්මේ? දැක්කස. අංක 9 කියලා කිව්වා විතරයි වැස්සත් අහුරු කළා ඒක. ඔයාගේ රයිමින් ටයිමින් නම් එච්චර හොඳ වෙන්නෙම නෑ මේ වැස්සතද කරන්න කලින් යන්කෝ. යමු. දේවනන්ද මහත්තයා ගෙදර මෙහෙද? මේ ගෙදර තමයි. එනවා ඇතුළට. හරි නියම ගේට් දෙක. මොකද මේගොල්ලෝ අච්චර ලොකුවට ගේට්ටුව හදලා තියෙන්නේ? සර්, ඉතින් ගෙදරයි කෝවිලේ දොරත් මේ වගේම නේද? ගේට්ටුව මෙහෙම නම් ගෙදර කොයි වගේ ඇද්ද මං කොහොම කෙලින්ම යන්නේ?
අද කොල්ල දෙන්නේ මාව හම් වෙන කොළඹ ඉඳලා එනවා. හරි. ස්තුතියි. Thank you. ගන්න. අයිබෝන් ඇන්ටි. අපි දෙන්න කොළඹ ඉඳන් ආවේ. මගේ යාළුවාට කියන්න නැති නේද අර ඉඩම ගැන? කොහොම කිව්වම කොහොමද අනේ තේරුම් ගන්නෙ? ජෝසප් මහත්තයා ඉන්නවනේ ඔයා දන්නවනේ. එයාට සයිට් එකක් තියෙනවා. ඒ ඉඩම තාත්තා විකුණපු සයිට් එක. දේවානන්ද මහත්තයා කියලා කෙනෙක් තමයි ඒ සයිට් එක අරගෙන තියෙන්නේ. මහත්තයා කී අර කරන්න තරම් කෙනෙක් නෙමෙයිනේ යා. අනික ඌ අපිට කියලාද ඉල්ලගත්තේ ඔය ඉඩම? අල්ලගත්ත මහත්තයෝ බලන්න. හොරෙන් ලියලා අරගෙන පාහර බල්ලා මක බැවිලම යන්න ඕනේ ඕක. ඒ පගනේ. අපි අඳුරන්නේ නැති මිනිස්සුන්ට ඔය විදිහට බණින්න එපා මිනිස්සු. හිතරිදී. අනික සමීරගේ තාත්තා හොඳ කෙනෙක්ද? නරක මිනිහෙක්නේ. ඒ හින්දා මිනිස්සෙක් වගේ කතා කරනවාකෝ. ඔයා ඉතින් මහ ලොකු දෙයක් කරන්න ඕනේ නෑ. මේක පොඩ්ඩක් අල්ලගන්න. ඔයාගේ මස්සිනාට මොකක් හරි ජීමාට් එකක් දාලා ඒ දීපල ලියකියවිලි ටික අරගන්න ඕනේ. එයා කියවන්න දන්නේ නැහැ නේද? තවම ඇඟිලි සලකුණු නේද පාවිච්චි කරන්නේ? මේ බොරු ලියකියවිලි යාළඟින් තියලා ඇත්ත ලියකියවිලි ටික කොළඹ ගෙනියනවා. කොහමද මගේ අදහස? හොඳයිනේ. සෝරි, ඔයාගේ මස්සිනාගේ නම මතක තිබුණට ඔයාගේ නම මට හරියට මතක නෑනේ. ඔයාගේ නම මොකද්ද සර්? ඒක කාලයක් නිහඬව හිටපු මට මේ විහිළු අහලා හොඳටම hina ගියා දේවානන්ද. යාළුවා කියපු කතාව හරි. නව්‍ය දේවානන්ද එයාගේ මස්සිනා 6 මුන්නේශ්වරම් වල ඉඳගෙන මුන්නේශ්වරම් කෝවිල මොකද්ද කියලා අහනවද? අහන්නේ නෑ. ඒ ඇයි? හැමෝම එක දන්නවනේ. ඒ ඇවිත් තිබුණොත් නේ. මෙහෙවුන් විතර මං ගැන දැනගෙන වැඩක් නෑ. ලංකාවේ හැම එකෙක්ම මං ගැන දැනගන්න ඕන. නැත්තම් ඉතින් මේ වගේ බෑග් අරගෙන මගේ ගෙදරට එයිද? අපි ප්‍රසිද්ධ වෙන්න ඕන. හොඳට ජීවත් වෙලා නමත් යන් ඉන්න බැරි එකේ මිනි මරුවෙක් කියලා නමත් තියාගත්තොත් නරකද? මගේ ගෙදරටම අවිලා මටම කියනවද? තොග්ගතිව කෑලි වලට කපලා දානවා කෑලි වලට. කොච්චර දුරින් ඉඳන්ද ඇවිල්ලා තියෙන්නේ? කිව්වනම් මෙහාට එක්කගෙන එනවනේ. නේද මස්සිනා? පෙල්ල ගලවල උඹේ මාතර දෙනවා තකතිරු බල්ලා. උඹට තේරුණා නේද? මට කෝල් එකක් දුන්නා නම් මං කවුරු හරි එවනවනේ. ආයෙ නම් මෙහෙම රස්තියදු වෙන්න එපා. එයාගේ නම මොකද්ද? එයාගේ නම මොකද? ජෝසප්. උඹ තාම ආසාව කියන්නේ? ඒ ඉඩම මගේ. ඒක මගේ. සයිට් එක මගේ. අනේ සමහන්. අයෝ තේරුණා. මල්ලි ඔයාලා ඕන දෙයක් ඉල්ලන්නේ මට තේරෙන ඔයාලා හොඳ කට්ටියක් කියලා. අච්චර දුරින් නම් ආවනේ. මේක අපේ ගම. මම ඉන්නවනේ. බල්ලෙක් කොලි මාව හුරතල් කරලා බෙල්ල කපන්නද කොහෙද හදන්නේ? හොඳ කොල්ලා. තොට මොන හොයකින්ද මගේ දේපල අරගෙන යන්න ආවේ? මැඩම්. හරි ආයිබෝන්. කෝක දෙන්න. කොහේ ඉඳන්ද ආවේ? කොළඹ ඉඳන් ආවේ මැඩම්. යාළුවෙක් එක්ක වැදගත් වැඩකට ආවේ. මමත් කෑම කාලද?
හෝටලයකින් කනවා. හෝටලයකට? ඒ කිව්වේ අපිට තව දවස් කිහිපයක් නැවතිලා ඉඳගෙන කරන්න වැඩ වගේක් තියෙනවා ඒකයි. කැමති දවසක් මෙහෙ ඉන්න. එන්න කැම කන්නේ. හරි හොඳයි. කන්න බය වෙන්න එපා. මෙයා ඉන්නකන් අපි හින් අනින්නේ නැහැ. මෙහෙ ඉන්න තාක්කල් අක්කා තමයි අපේ ආරක්ෂකයා. විජේපාල මහත්තයා අර ජෝසප් කාර්යවගේ ගෑණී දුවයි මෙහෙ අරන් එනවා. පුළුවන් ඉක්මනට ගිහලා අරගෙන එනවා. හොඳයි. නාරද දැන් දුවලා ගිහලා ඔකව බදා ගන්න එපා. වටේ ඉන්න අයට දරා ගන්න බැරි වෙයි. මහත්තයාලා ඇතුලේ වහලෙනකම් බලාගෙන ඉන්නවා. ස්තුතියි. මෙච්චර දවසක් මගේ සයිට් එකට විතරයි ප්‍රශ්නයක් තිබුණේ. දැන් මගේ මුළු පවුලටම ප්‍රශ්නයක්. උඹට සතුටු වෙයිද? මිස්ටර් දේවානන්ද, ඔයාට මාව බලන්න මෙච්චර උවමනාවක් තිබ්බනම් ෆෝන් කරලා ෆොටෝ එකක් එවන්න කියන්න තිබුණානේ. මේ වගේ මිනිස්සු එවන්න එපා. තේරුණාද? කොටින්ම කියනවා නම් මේක පැහැර ගැනීමක්. ප්‍රායෝගික පුහුණුව නැති වුණාට නීතිය ඉගෙනගෙන තියෙන නිසා මම පොලිසියට කතා කළොත් ඔයාට හිරගෙදර බලා ගන්න පුළුවන් වෙයි. excuse me, මට කෝල් එකක් ගන්න පුළුවන්ද? හලෝ මම පත්මා සමරසේකර, දැනට කොළඹ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මොකද්ද? මායි මගේ බිරිඳයි දරුවවයි දේවානන්ද කියන මිනිස්සයා පැහැරගෙන ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මෙහාට ඇවිල්ලා මේ අය වත්තඩංගුට ගන්න, මට ආරක්ෂාව ලබා දෙන්න. ඇයි hina වෙන්නේ? මං විහිළුවක් කරේ නෑ. විහිළුවක් තමයි. ඔයා පැහැරගත්තා නම් දේවානන්ද ඔයාලයි ගෙදරට කතා කරලා සල්ලි ඉල්ලාවි. එහෙම නැතුව අපට කතා කරලා ප්‍රශ්න නිකන් ඇති කරන්න එපා. තියපන් මොඩියෝ. මොකද්ද යා කිව්වේ? මේක පැහැර ගැනීමක් නෙමෙයිලු. එහෙනම් එක බල්ලෙකුට පටියක් බැන්දයි කියලා අපි යාගේ හිමිකරුවා වෙනවද? කොච්චර ආදරෙන් බලා ගන්නවද? කන්න බොන්න දෙනවද? අනික කොච්චරනම් වියදම් කරනවද? මොනවද අඩු කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නේදී අපේ ඇටකටු කැඩිලා බිඳලා ගියත් පොලිසියෙන් කියන්නේ අපි කිසි දෙයක් දන්නේ නැහැ කිය. ඔන්න ඕක තමයි තත්ත්වය. ඒ තාම මගේ බල්ලට ඒක තේරුන්නේ නැහැ. මොකද්ද යා කියන්නේ? ඔයාගේ බල්ලට ඒ කාරණාව පැහැදිලි වුණේ නැහැ කියලා කිව්වා. මේ හැම දෙයක් වුණේ තමුසෙන්ද. එයාට මොකටද බනින්න තාත්තා? ඔයානේ එයාට මෙහාට එන්න සැලසුවේ. එහෙම වුණා කියලා අපි අතරන් වෙන්න මට ඔයා එයාට අනවශ්‍ය විදිහට කතා. සමීරා, හැමෝම ඉස්සර ඔය විදිහට තාත්තත් එක්ක රණ්ඩු වෙන්න එපා. ඒක හොඳ නැහැ. ඔහොම ඉන්න. සෝරි. ඔයා කියනවා නම් ඉන්න. ඒයි මගේ ඉස්සරහා මගේ දුව පාලනය කරන්න බෑ. ඒකට මං කැමති නෑ. පැහැරගෙන ආපු එක අමතක කරන්න පුළුවන්. හෙට මරලා හංගලා දැම්මොත් මොකද වෙන්නේ? වාට මොකුත් වෙන්නේ නැහැ සර්. මං ඉන්නෝනේ. ඔය අයින් එක හරි. එයාව දැක්කම මගේ ශක්තිය කොහෙ ගියාද මන්දා? මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද උනේ? ගෝණියක් ඉල්ලුණා පේන්නේ නැද්ද? අනේ මං අයින් කරන්න. මං කැමති නෑ ඔයා වගේ වැඩ කරනවා දකින්න. ඒක හරි. ඕවා ඔහොම තියෙනවා මටත් බලන් ඉන්න බෑ. කවුරු හරි එවන්නම් අස් කරන්න. කවුරු හරි එන්න. මේක අස් කරලා දාන්න.
මොකක්ද ඒ සද්දේ? මගේ මේ බෝතලේ වැටලා බින්දුනා. මොකද මේ පොඩි ළමයි වගේ. ගිහිල්ලා අර බෝතල් කට් ටික අයින් කරලා දාන්න. හා හොඳයි. දැන් පැය දෙකක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඔයාලා දැම්ම කෑවනම් මට තාත්තා එක්ක ඉස්පිරිතාලට යන්න පුළුවන් නේ. මේ දැන්නේ කාලේ වරුනේ. හිතලා හිතලා කැස්සෙන්න මොකද දන්නවද? ගේ ඇතුළේම ඉන්නේ. ඒක තමයි මේ. එයාලා කවුද? මේ මගේ යාළුවෝ කොළඹ ඉඳන් ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ළඟ යාළුවෝ. ළඟම ඔයාලත් යාළුවෝ. එන්න කෑම කන්න. ඔයාගේ අයියාගේ මගේ අතරේ මිනිස්සු දෙන්නෙක් හිටියා. මං ඒ දෙන්නව මැරුවා. ඒක තමයි මං එදා ඉඳලා ගෙදර ගියේ නැත්තේ. ඔයාගේ ජීවිතය ගන්න තමයි මං ඔයාලගෙන් වැඩ කරේ. මං ගැන ඔයාගේ හදවතේ ලොකු තරහක් තියෙනවා වගේ හා. මේක තියාගන්න. අරගෙන එන්න. මොනවද බලන්නේ? අපි හිතපු නැති වෙලාවටයි මරණය සිද්ධ වෙන්නේ. නැකත් බල්ල කරන්නේ කසාද. ඔයාටත් බෙදන්නද? මොකද? එයා කවදාවත් කතා කරන්නේ නැහනේ. බෙදන්න. ගොඩක් රසයිනේ. මෙයා යකෙක් කියලා එයා හැරෙන්න අනිත් ඔක්කොම දන්නවා. අර නාකි ගෑණි පවා දන්නවා. ඔයාව මරන්නත් මේ සුඩ ගොඩක් ආයුධ තියෙනවා. මොකද ඔයා කන්නේ නැද්ද? මිනිහා පැත්තක තියාගෙන මගුලක් කතා කරනවා. ආ? මට දිය වැඩියව. මං ඩයට් කරනවා. හරි. ඔයාට බෙදන්නම්. මෙච්චර ඉක්මනට කෑවද? තව බෙදන්නම්. ඔක්කොම එයා කන්න ගියොත් මම මොනවද කන්නේ? මලබෙනියක් එක්ක කෑම කන මං වගේ කරුමක් කාරේ. ඒකට පින් කරලා තියෙනුනේ. ඈ? මේ වගේ මිනිස්සු ළඟ වාඩි කරගෙන කන්නත් දෙනවා. රැච්ච නැද්ද? කරන්න ඕනේ රේ. ඔයා කිව්ව දේ යාට තේරුනේ නෑ. මගේ දුවගේ හැටි එහෙම තමයි. දකින්න දේ කියන්න දන්නෙත් නෑ. තේරුම් ගන්න දන්නෙත් නෑ. කන්න. අනේ මට මේව බලන්න උනානේ. කොහෙද යා? බඩ පිරුණ කියලා යන්න ගියා. පුටුවත් අරගෙන? පුටුවට ඉඳුල් වැටුණා. ඔයා බණී කියලා බය වෙලා පුටුවත් අරන් ගියා හොදන්න කියලා. අයියෝ, ඔච්චර බය වෙලා කොහොමද ජීවත් වෙන්නේ? මොකක්? කෑම වේල මෙච්චර භයංකාර නා. තව ටිකකින් මොනවා වෙයිද? කවුරු බැරේද දන්නේ නැහැ. ඇයි මොකද? වතුර එක. ආයින් මං ගෙනත් දෙන්න. ඔය අම්මකටද මං ගෙනල්ලා දෙනවනේ. නිකම් බොරුවට මහන්සි වෙනවා. මෙච්චර ලේසිය මරන්න පුළුවන් නම් අක්කට කියන්න ඔච්චර බය වෙන්නේ ඇයි? මාව දාලා යනවා. මගේ කසාදේ දවසේ තමයි ඔයාලගේ තාත්තා මැරුණේ. ඔයාලගේ අක්කා කිව්ව මොනවද කියලා දන්නවද? ඔයාගේ ගෙදර ආපහු මේ වගේ දෙයක් වුණොත් එතන ලේ හිරුණු සොහොන් බිමක් වෙනවා කියලා. ඒකයි මං ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැත්තේ. තේරුණාද? ඒ වගේ දෙයක් ආයෙ වෙන්නේ නැහැ. එයාව මන් නැති කරගන්නෙත් නෑ. මෙයාව අතාරින්නෙත් නෑ.
ඔයා මගේ ජීවිතේ බේරගත්තා. එකට හිටපු එකට කාපු එකා මාව මරන්න හැදුවා. ඔයාට මොනවද ඕනේ කියන්නේ? මට මොකද එපාස. එයා ඊළඟ ලියකියවිලි දුන්නොත් ඇති. දෙන්න. මන් දෙන්න. දැක්කද? සති 4යි ඔයා දුන්නේ. මගේ එක්කෙනාගේ වැඩ කොහොමද? මොකද එක පාරට මින්න ගත්තේ? ඕහ් දැවදිල්ලයි කියලා හිතුවද? අපිට ඒ දේපලින් වැඩක් නැහැ. වතුර ටිකක් දුන්නා නම් හොඳටම ඇති. ඔයා මගේ ගෙදරදී මාව බේරගත්තා. ඒක හරියට කියනවා නම් සිංහයට පංචාවුදයක් දැම්මා වගේ. ඇත්තමයි. මට ඔය ඉදමෙන් වැඩක් නැහැ. මගේ නංගි අද හොස්ටල් එකේ ඉඳන් ඇවිල්ලා ඉන්නවා. ඔයා යාව කසාද බඳින්න ඕන. ඒ දීපල මම ඔයාට දෑවැද්දක් කියනවා. ඒක ඔයා හරියට දීලා දාන්න. මට මූණ දෙන්න තිබුණු අවස්ථාව එයා ඔයාලට හැරෙව්වා. සතුටුද? ගොඩක්. අනේ බං මං ඉන්නෝනේ මස්තින. කොල්ලෙක් කිසිම දෙයකට බය වෙන්න නරකයි. පීය දැක්කාම මරණ බය වෙන එක නැවතුනාම මං හිතලා බලන්නම්. සපත්තුව ටිකක් තදයි වගේ. වෙච්ච දේ දැක්කද ඔයා? ඔව්. මම එන්ගේජ් වුණු කෙල්ල කවුදෝ කසාද බැඳගත්තා. කවුදෝ ආදරය කරන කෙනෙක් මට කසාද බැඳ ගන්නලු. එතකොට මම ආදරය කරන කෙනා මං කොහොමද කසාද බඳින්නේ පද්මේ? වාසනාව ආවම ආට එකට දෙකක් හම්බ වෙනවා. අවාසනාව ආවම හාදුවක්වත් දෙන්න කෙනෙක් නැහැ. මේක පොඩ්ඩක් බලන්න. මටද? නෑ අරයට. හවසට කසාදේ වැඩ තියෙනවනේ. එයා සාරිය අඳින්න දන්නේ. පොඩ්ඩක් ඔයා උදව් කරන්නකෝ. කොහොම වෙයිද එයා? මටත් වඩා ලස්සනට ඉඳීද? කොච්චර හොඳ වුණත් මං තරම් 50%ක්වත් ලස්සන නැතුව ඇති. මේ සාරි දෙන්න කිව්වා. ඔයාගේ නම මොකද්ද? සමීරා. ගම? නුවරඑළිය. එච්චර දුර ඉඳන් මෙහි ආවද? ආවේ නෑ. අරගෙන ආවා. එක සැරයක් සාරිය පෙන්නන්න. දිගෑල පෙන්නන්න. පරණ පාටයි. මම නාගෙන එන්න. අයින් කරලා තියන්න. පුච්චලා හිලක් හදලා සාරියෙන් කැත කරනවා. සෝරි. පිච්චුණා. අර ලේස් එක ගන්න. ෂූ ලේස් එක. කොහොමද ඒසි කරා වගේ තියනවනේ? එයාලා එදකන් ඉන්නේ. වෙලාවේ හැටියට තලගුලි තමයි හොඳ. හලෝ. මං අග්ගලාවලට කැමති කියලා කොහොමද දන්නේ? හලෝ. කප්
පන කොටන් ගන්නවද? කැටි පීසෙල්ල. එහෙනම් අයියා කොහොමද කැමති වුනේ? මං ඔයාව කසාද බඳින්න කැමති නෑ. මම මසිනාව බඳින්නේ. එහෙනම් මේ ගැන වාගේ අයියට කිව්ව නමට යන්න මම පුළුවන්. මොකටද කියන්නේ? කිව්ව නැත්තම් බඳලා දෙනවනේ. බෑන්දොත් ඔයත් එක්ක ඉන්නවද? කෝපි වලට වස දාලා කසාද දවසම මරලා දානවා. ටික දවසක් අඬන්න ඉන්නවා. හුරු බූටි කෙල්ලනේ. මගේ අයියා ආවේ මොනවද ඕනේ කියලා. මම අසිනාව ඉන්නවා. අර කෙල්ලගේ සෞඛ්‍යචර හොඳ නෑ වගේ. ඕනට වැඩි ඇදෙනවා. ඇදෙනව නෙවෙයි අවදානෙන් ඉන්නවා. අපි මොනවද කතා කරන්න කියලා එයා අහගෙන ඉන්නේ. මොකද එයා මගේ පෙම්වතිය. ඔයා මේ කසාදෙට කැමති නැහැ කියලා අඩුම තරමේ එයාටවත් කියන්න. එහෙම නැත්නම් එයාගේ හිත ගොඩක් රිදෙයි. අග්ගල කනවද පැටියෝ? පලිගන්නවා කී නිතරම හිටියේ. ඒක මොහොතක්වත් ගෙදරට ආවේ නෑ. ඒත් දැන් ඇවිල්ලා සතන කුරිතාගෙන ඉන්නවා. එකට කකා බිබී ඉඳලා මරලා දාලා තියෙනවා. අඬන්නේ පාළුවේ. මෙන්න කෙනා ඌව මරන්න බැරිද? අර දේවරාජ් කපලා දාපන්. ඔයාගේ මල්ලව තුනම මරලා දැම්මා. ඌ ඉතුරු කරන්න එපා. ඒයි අමෝ බෙලියට ගිහින් කෝපි බොන්න. යන්න. ඔයාගේ මල්ලිලා මරුවට කේන්ති නැද්ද? නෑ. අදහසක් තියෙනවා. එකට කාලා බීලා මරලා දැම්මා. එහෙම නේද කිව්වේ? ළඟදී යාගේ නංගිගේ ජීවිත ගැනීම තියෙනවානේ. එතකොට ඉවරයක් කරලා දාමු. මුද්ද දාන්න කලින් පීයතට ගන්න ඕනේ. ඒ දවස හොඳයි. ඔයාගේ මගේ නංගගේ ගිවිස ගැනීමට හොඳ දවසක් දාගත්තා. அதியன சரிய வேட்டி நலிஞ்சிட வருங்களே மலரஞ்சிதம் சோம சுந்தரி நலிஞ்சிட ඇති වාඩි වෙන්න. පටන් ගන්න. වස්තස්ත්‍රී චන්ද්‍රමාන ශ්‍රී සාමි මන්වදනාම සංස්කෘත කතන්දර එපා. දිනය වේලාව කියන්න. 6 මාසිස් වෙන්දා. වේලාව දවල් 12යි එකට. ඇති. ඔයාගේ මගේ නංගිගේ වෙඩින් එක. ගයන්න. குங்கும பொட்டழகி கோயில் ஜலகலகி சந்தன நிறத்தழகி சந்திடமே மாப்பிளைக்கு நலிங்கிடும் வருங்களே மலரஞ்சிதம் சோம சுந்தரம் வருங்களே පොල් ගහන වෙලාවට ඔයාට ඉස්සරහට ආවනේ. අහම්බයක්ද ඔයාගේ කරුමෙද කියන්න මන් දන්නේ. ඔයාගේ කසාදෙත් 20 වෙනිදා. මගේ දවස ඉවර වෙන්නේ 20 වෙනිදා. හරියට 12ට ඔයාගේ ඔට්ටුව පරදිනවා. ඔයා මගේ දුව මට ආපහු දෙනවා. ඒයි මොකද මොන බලන්නේ? මේක අරගෙන යනවා. මෙච්චර දුරක් ඇවිල්ලා මඩි සර්. ලක්ෂ ගානක කාර් එකක් නිකන් දුන්නම ඩිකේ මොනවද තියෙන්නේ කියලා අහන්න එපාවා. සර් අඩුම ගානේ මීටරේ ගානවත් දීලා යන්න සර්. වාහනේ තියෙන මීටරයයි පිච්චුන මෝටරයයි වැඩ කරනවා කියලා ඉතිහාසෙ සඳහන් වෙලා නැහැ බං. මාර කතාවක් නෙමෙයි කියන්නේ. එයා රේඩියෝ එකක් වගේ කියවනවා. එයා කියන ඒවා අහගෙන ඉන්න ඕනේ. මෙන්න මේ සල්ලි ගන්නකෝ. ස්තුතියි නෝනා. මොනවද ඔය ඇතුලේ දෙන්නේ? දෙනවා මට. අයියෝ. මොනවද මේ? උණු වතුර. ඔයා ගෙනාවේ මොකද? වැඩ කරන නැති එකෙක් ඔයාගේ නංගි බඳිනකොට මම මේක ගෙනාව එක වැරදිද?
ඌගේ මොකද්ද අඩුව මස්සිනා පිහියක් වගේ ඉන්නවා. පීයක් වගේ නම් පළතුරු කපන්න තියාගන්නවා. ගෙදර ඉන්න ගෑනු ටික ඔය වගේ උන්ට බන්දලා දීලා තමුන්ගේ නංගිව අර වගේ හොර තක්කඩියකට බන්දලා දුන්න මිනිස්සු hina වෙයි. අනේ උඹ වගේ එකෙක්. උඹේ වෙලාව නරකයි. ඒකනේ මෙහෙම දේවල් වෙන්නේ. ලක්ෂ්මී මොකද රංගපාන්න යන ලෑස්ති වෙනවද? මොනව කරන්නද මගේ නම් කිසි කැමැත්තක් නැහැ බලන් ඉන්නද සෙන් පොඩ්ඩක් ගහනකො ඔයද හොඳට සුවඳ ගහන්න ඉන්න ඕනේ මොන වුණත් ඉතින් මමනේ මනමාලයා ඒ නිසා මනමාලෙක් වගේ ඉන්න ඕනේ පද්මේ හෙයාර් ස්ප්‍රේ එක ගහන්නකො මොනවද අනේ බලන්න කොණ්ඩේ හැටි ඉක්ම කරන්න ඔය ඉතින් මට පරක් කරෝ ඉක්ම කරන්න කැමති නැත්තම් ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි. එහෙම නෙමෙයි. මොනවද තමස කරේ? මෙයා කරපු දෙයට මෙයාගෙන් අහලා හරියනවද? කියපන් මොකක්ද උනේ? ඔයත් තාත්තා වගේ හොරින් මේ වගේ ජරා වැඩ කරනවද? මෙයාගේ තාත්තා මොකද්ද කරපු ජරා වැඩේ? එයාගේ තාත්තා නෙමෙයි මෙයාගේ තාත්තා. හොඳ වැඩ ටිකක් කරලා තියෙන්නේ. මෙයා දීපල දුන්නානේ. දුන්නා මහ ලොකුවට කෝටි 300ක් මගුල. කෝටි 300ක් කිව්වා? ඔයාගේ තාත්තා මාෆියාකාරයෙක්ද? එච්චර හම්බ කරන්න? කොච්චර ජරා වැඩ කරන්නද? එහෙම හම්බ කරන්න. එච්චර දේපල දෙන්නේ කොහමද? නිකන් දෙන්න. අනික කොහොම දෙනකොට දුක හිතුනේ නැද්ද? ඇත්තටම ඒව දුන්නම් මට ලොකු සතුටක් දැනුණා. සතුටක් කිව්වා? නෑ බර ලිහිල් කරාම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුව? දීපලයි සතුට අතර වෙනස දන්නේ නැති අයට මේක ලොකු පුදුමයක් වෙන්නේ නැති. පුදුමයක් නෙන්නම්. ඇත්ත වශයෙන්ම අපිට සතුට දැනෙන්නේ මේ වගේ තව තවත් දෙනකොට තමයි. තව තවත් දෙනකොට දැනෙනවද? දුකක් දැනෙන්නේම නැද්ද? ඔයාට ඕනේ නම් මම ඒක ආකාර 4කින් ඔප්පු කරන්නම්. ඔප්පු කරනවද? කරනවා බලන්න. අයියෝ ඇටි කියලා කොයි වෙලාවද හිතුනේ? හොඳට ඇටි පළවෙනි එකෙන්ම තේරුණා. පළවෙනි එකම තේරුණා නේද? සැහැල්ලුව ලබා දෙන්නේ කොහොමද? අනේ එහෙම ගහන්න එපා. කොහොම ගැහුවොත් උ මැරලා එයි බං. නැවතුම ලොකු සැහැල්ලුවක් දැනෙනව නේද? දෙවෙනි ආකාරය. මේක තමයි ලොකුම සහනය. ඒක තුන්වෙනි ආකාරය. ඒක තමයි තුන්වෙනි ආකාරය. ඕනේ නම් මම ඒක ගැන පැහැදිලි කරලා කියන්නම්. ඒක වෙන්නේ මෙහෙමයි. අතනම කිව්වොත් මගෙන් ප්‍රදර්ශනය කරපන්. මාව ගාව ගන්න මොකටද තමුසගේ අත්ත නැහැ බැලින් වලට. උඹ මනමාලයා නේද? කොහෙද පැනලා යන්න හදන්නේ? අපි අල්ලගෙන ඉන්න දේවානන්දගේ මස්සිරා වෙන්න ඉන්න කෙනා තමයි. අනපම් මේකට. මොකද උඹලට ඇතුළට එන්න දුන්නේ? කවුද උඹලව ඇතුළට ගත්තේ?
කවුද? කවුද? අනේ මල්ලි. අනේ මල්ලි යා මේ වගේ වැඩ කරන්නේ නැහැ. අනේ අදට විතරක් ඒ අවතාරින්න. බලන් ඉන්නේ මොකද? කපල දාපගේ පාහන. අනේ යාට කරන්න එපා. අනේ අයියෝ. මොන වැරද්දක් කළාද ඔයාගේ මස්සිනා? මගේ මනුස්සයා. ඒයි. එයා කවදා හරි මරුණාම අලු වෙනවනේ. අන්නේ විදිහට හිතා ගන්නවා. මම කියන දේ අහන්න මල්ලි. ඔයා එතනින් අයින් වෙන්න මල්ලි. මට හොරා මගේ හතුරු ඇතුළට ගත්ත එකෙක් වූ. එයා වද මරුවොත් හෙට තවත් කෙනෙක් අලුත් ඉදිරිය එනවා නේද? ඔයාගේ නංගි මේ කසාදෙට කැමති නෑ. එයාගේ හිතේ මට ආදරයක් නෑ. අපි දෙන්නට විවාහයක් අවශ්‍ය නැහැ. මේ කාරණේ ගැන වාට කියන්නේ එයා බයෙන් හිටියේ. ඒත් මං ඒක කියන එක අවශ්‍යම දෙයක්. ඒ නිසායි මේ කිවිස ගැනීම නතර කරන්න එයාලව ඇතුළට ගන්න මං සැලසුම් කළේ. ලිය කීවිලි ඕන නිසා තරඟයකට ආරාධනා කරන්න නැතුව ඔළුව පහත් කරගෙන හිටියා. ඔයා පෙට්‍රල් දාලා ජීවිත නැති කරන්න හැදුවොත් එහෙම නවතින්නේ නැහැ දේවානන්ද. එනවා අපි ගහගමු. අවුරුදු ගානක් තිස්සේ මගේ බිරිඳගෙන් මං හංගගෙන හිටපු දේ අද පෙන්නන්න කියලා කතා කරනවා. පාරක් දුන්නොත් කොහොමද තියෙයිද කියලා බලන්න ඕනද? ඔයාට දීපල දෙන්නම් කිව්වා. මගේ නංගිව දෙන්න හැදුවා. දැන් මරණය දෙන්නම්. හැම මිනිහෙකුටම අවුල් දෙයක් තියෙනවා. කවද්ද ඉපදෙන්නේ, කවද්ද මැරෙන්නේ. ප්‍රශ්න දෙකටම කාටවත් උත්තර හොයාගන්න බැරි වුණා. ඒත් මට ඒක අවශ්‍ය වෙන දවසක් වුණා. මගේ ගණනය කිරීම පටන් ගත්තා. 1 ඉඳන් 10 වෙනකම් මම තනියෙන් මම මේ හොයන්නේ 3 දෙනෙකුගේ ප්‍රශ්න වලට උත්තර. සති 4කට කලින් අල්ලපු ඔට්ටුව 5000ක් විතර ජීවත් වන ගම 600ක් විතර පෞද්ගලික මැරයන් මාව කසාද බඳින්න සූදානම් වෙලා ඉන්න එක කෙල්ලෙක් රණ්ඩුවට මුල් වූ වර්ගයාර 8000ක සයිට් එක. අනේ නාරද මොකද උනේ පුතේ කතා කරන්න නාරද වලි මේ වැරදි පැත්තට යන්නේ එයා කොයි පැත්තට ගියත් ඒක තමයි හරිම පැත්ත sorry uncle සමා වෙනස එයා පොඩි කෙල්ලෙක් ඒකට කමක් නැහැ අලුත් කාර් එකක්ද දුවේ ටිකක් බලාගෙන එලවන්න
බහොරේ කැඩිලා වගේ. පොඩ්ඩක් පස්සට ගන්න. ඔයා ඉන්නෝම. හරි. මම තල්ලු කරන්නද? පස්සට ගන්න. නගින්න ඉක්මනට කාර් එකට නගින්න කොසර්දා එයා හොඳින් ඉන්නවා අංකල්. ඔයා මං වෙනුවෙන් මම ගිලන් රථයක් අරන් එන්න. අපි හොඳ ස්පිරිතාලයකට යන්. ඊට කලින් කරන්න ලොකු වැඩක් තියෙනවා. කරන්න තියෙන දෙයක් ඔයා මට කියන්න අංකල්. මම මගේ යාළුවෙකුට සයිට් එකක් දුන්නා. ඒකේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. හම්බ වෙන්න ඕන කෙනා ඉන්නේ මේ ගමේ. මම මරුණොත් වැරද්දක් කරා වෙනවා. ඔයා දැනගෙන නෙමෙයිනේ කරේ. දැනගෙන කළොත් වංචාවක්. නොදැන කළොත් වැරද්දක්. මන් නිසා කිසි කෙනෙකුට පාඩුවක් වෙන්න දෙන්න නරකයි. එයාට කතා කරන්න ඕනේ. ඔයා සයිට් එක දුන්නේ කාටද? ඔයා නම් කිව්වම ඇති. ඔක්කොම දේවල් මගේ අයියා බලාගනි. ඩොක්ටර් ඇක්සිඩන්ට් එකක් වුණේ. මොකද වෙලා තියෙන්නේ? ලොරියක හැප්පිලා යාවා. ඔයාව පොලිසිය අරගෙන ගියොත් අයියට දරා ගන්න බැරි වෙයි නෝනා. එන්න නෝනා එන්න. මගේ වැරද්දෙන් ඔයාගේ තාත්තා මැරුණේ. මට උදව් කරන්න ගිහලා ඔයා මැරෙන්න ඕනේ නැහැ. මං ජීවත් වෙන දවසක් පාසා ඔයාගේ තාත්තා කැලෙන්ඩරේ මැවිලා පේනවා. මීට වඩා දුකක් මට දරා ගන්න බෑ. එපා අයියේ. අතාරින්න. දේවානන්ද පීය ගත්තම නින්දක් නෑ. පීය බිමින් තියන්න. හොඳට නින්ද ආවි. ඔයාගේ තාත්තා හොඳ ගතිගුණ තියෙන මිනිස්සෙක්. තව කෙනෙක් මැරෙන්න යද්දී තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ තු යාව බේරනවා. එක පිහියක් කරගත්ත නම් 1000ක් වුණත් මරන්න ශක්තියක් තියෙන කෙනෙක්. මරණය පෙනිපෙනී කෙනෙක්ව ජීවත් කරවන්න හැදුවා. ඔයාගේ තාත්තා. ඔයාගේ තාත්තා කොච්චර හොඳ කෙනෙක්ද කියලා පෙන්වන්න ජීවත් වෙලා ඉන්න මගේ නංගි සාක්ෂි දරනවා. මගේ ගෙදර හිනාව සාක්ෂි දරනවා. මගේ ගෙදර බීත්ති සාක්ෂි දරනවා. මේ ලිය කියවිල ඔයා තියාගන්න. අරගන්න. මේක මගේ දෙයක් නෙමෙයි. ඔයාටයි අයිති. මම හොඳ මිනිහෙක් නෙමෙයි. ඔයාගේ තාත්තා ශ්‍රේෂ්ඨ මිනිහෙක්.
දැන් වෙලාව 12යි. සති 4ක් ගෙවුණා. මේක වෙනුවෙන් මගේ දුවව උකසට තිබ්බා. මගේ බිරිඳ ගෙදර වැඩකාරියක් කරා. මං වගේ නීචයෙක් වෙනුවෙන් ඔයාගේ තාත්තා මැරිලා ගියා. මං වගේ එකෙක් වෙනුවෙන්. මොකද මේ පොඩි ළමෙක් වගේ දැක්කද? අවුරුදු ගානක් තිස්සේ මාත් එක්ක කතා කරන්නේ නැති මගේ බිරිඳ මාත් එක්ක කතා කරනවා. ඔයාගේ තාත්තට පින් සිද්ධ වෙන්න. එයා නිසා. තාත්තා මට උපත දුන්නා. අර කෙල්ලට පුනර්ජීවය දුන්නා. කෝටි ගාණක් හම්බ කරලා දීපලක් දුන්නා. මට මෙච්චර ආදරය කරන කෙල්ලෙකුත් දුන්නා. කෙනෙකුට හොඳක් කළොත් අනිවාර්යෙන්ම අපිටත් හොඳක් වෙනවා කියන එක ඔප්පු කරලා දුන්නා. ඒයි මොකද ඔබ බල්ලෙක් වගේ ෆෝන් එක ගන්න නැත්තේ? අපේ අය මනමාලයා කියලා රැවටිලා වෙන එකේ කුස්සන් ගිහින්. ඒක අවුල් වෙලා අපේ උන් හොදටම කෑවා. ඒයි කවුද බේරුනේ? බේරුණ එකෙක් නම් පේන්න නෑ. මේ මට මගේ ගාන දෙනවද? දෙන්නම්. අද දේවානන්ද මැරෙන හැටි බලාගෙන හිටපන් ඔතන. దేవగారు ఈ రోజు నా చేతితో చచ్చుతా. හලෝ? හලෝ? ඕකට තමයි කියන්නේ ඩ්‍රයිවිං කරනකොට ටෙලිෆෝන් පාවිච්චි කරන්න එපා කියලා. ස්ටොප්. සර් ඔයා මෙහි මේ මොකද මේ උනේ? අර එදා දෙයිපල විතරක් අරගෙන බංකොලොත් වෙච්ච කොටස් වැඩක් නැහැ කියලා දාලාව මතකද ඔයාට? අද වෙනකොට ඒ කොටසක වටිනාකම කෝටි 10කින් ඉහළ ගියා. බ්‍රෝකර් කෙනෙක් කෝල් කරලා කිව්වේ. sorry it's okay. මගේ කරුම ඉවර වුණා. මගේ අතේ තිබ්බ නිකන් කොල කෑලි සල්ලි වුණා තාත්තේ. මේකයි මගේ කතාව. හැම කතාවකම එක වීරයෙක් ඉන්නවා. එයාට කොච්චර කරදරාවක් එයා හැම එකක්ම පරාජය කරනවා. කොහෙවත් යන කෙල්ලෙක්ගේ ජීවිතයද ඔයාගේ ජීවිතයද කියලා ප්‍රශ්නයක් ඇහුවම ඔයාව අතහැරලා දැම්මා. මීට වඩා හොඳ කෙනෙක් මට ඉන්නවද තාත්තේ? මගේ කතාවේ වීරයා ඔයයි. ඔයයි වීරයා. ඔයා මට දුන්නු ජීවිතයයි මගේ වත්කම. කිව්වා වගේම අවුරුද්දක් යනකොට මගේ ගෙදර මටම ලැබුණා. නෑනටත් තවත් සතුටුයි. මගේ අයියාගේ ලෙඩේ සනීප වුණා. මගේ අම්මගේ මූණට සිනහව ආවා. ඔන්න ඕකයි උනේ. ඇයි කියනවා නම් ඔයා කොයි වෙලේද ආවේ? ගොඩක් ස්තුතියි. එදා ඔයා හිටියේ නැත්තම් මගේ මාසිනා මාව මරලා තමයි පස්ස බලන්නේ. මෙයා කවුද? මෙයා මේ ළඟදී අපේ ගෙදරට ආවේ. මගේ ලේකම් ජෝන්. මටත් එයාව පේන්නේ. මගේ ඔලුවට වැඩේ හරිද? ඉක්මනට ඔස්තරගෙන කම්මෙන්න ඕනේ.